පරිභෝගික අධිකාරී පනත යටතේ තමයි අර එක්තරා ඇමතිවරයෙක් නම කියන රිෂාඩ් බදූදීන් මහත්මයා අර තෙල් ආනයනකරුවන්ගේ ඉල්ලීමට ගැසට්ටුවක් ගහනවා 2016 පොල් තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කරලා විකිණීම නීති අනුකූල කළා. ඒතර ඊයේ පෙරදා ඒ අධිකාරී එක නෝන කෙනෙක් කිව්වා පරීක්ෂණ කරා සාම්පල 118ක් වෙළඳ පොලෙන් අරගෙන බැලුවා අපි බලනකොට 70%ක් දක්වා පොල් තෙල් වල තිබුණ වෙනත් තෙල් කියලා. කොකා කෝලා කොම්පැනියට මේ රටේ එහෙම නැත්නම් මැක්ඩොනල්ඩ් කොම්පැනියට බහුජාතික සමාගමකට මේ රටේ වෙළඳාම කරන්න දුන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගහන චක්‍රලේඛ නවත්තන්න බෑනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේකේ වෙළඳාමක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒකට ඉඩ දුන්න එක වෙනම කතාවක්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ ඔබ එක්වන්නේ නින්නද සජීවී රූපවාහිනී සංවාදයේ සමගයි. රට මැද මහජනතාවගේ වේදිකාව සත්‍ය වේදිකාව මිනිසුන්ට දේශපාලනික වශයෙන් කියවීමක් ලබා දෙන පවතින සමාජ දේශපාලන ආර්ථික රටාව පිළිබඳව මහජනයාගේ මතය පිළිබඳව අලුත් දෙයක් අපි සංවාදයට දෙන්න ඔවුන්ගේ මතය පෝෂණය කරන තව පැත්තකින් ජනමතය පිළිබඳව කිසියම් නාඩි පරීක්ෂාවක් කරමින් රට අවශ්‍ය දිශාවට ගෙන යාම සඳහා ජනතාවට හිතකර යහපත් වූ දේශයක් තැනීම සඳහා කිසියම් ආකාරයකට බලපෑම් කරන මහජන කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම අපේ අපේක්ෂාව විශේෂයෙන්ම කතා බහ කිරීමේදී රට යහපත් දිශාවකට ගෙන යාමේ වගකීම ඒ පවරපු ඓතිහාසික වගකීම ඉටු කිරීම සඳහා අපි නිරන්තරව ඔබ සමග සම්බන්ධ වෙනවා. නින්නාද සජීවී සංවාදයේ ඉදිරියේ මේ මහජන ක්‍රියාකාරීත්වයක් දක්වා අපි සංවර්ධනය කරන්න දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපට දක්වන ප්‍රතිචාර ඉහළයි. අපට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කතා කරලා යෝජනා ඉදිරිපත් කරනවා, අදහස් ඉදිරිපත් කරනවා. අපි ඔබට නිරන්තරවම මතක් කරනවා වගේ අපි බොහොම හිසනම ආචාර කරනවා. මේ රට අපි කාගවත් පෞද්ගලික බූදලයක් නෙවෙයි. මේ රට නූපන් දරුවන්ගේ අනාගතය. ඒ නිසා අනාගතය යහපත් කිරීමේ වගකීම වර්තමාන මිනිසුන් වන ඔබටත් මටත් තිබෙන නිසා ඒ මනුෂ්‍ය වගකීමෙන් අපිට බැහැර වෙන්න බැරි නිසාත් අපි මේ අපේ මාධ්‍ය මෙහෙවර සහ අපේ සමාජ වගකීම් පාර්ශවය අපි ඉටු කරනවා රට මැදට වෙලා ඔබට ආරාධනා කරනවා. ඔබ දන්නා සියලු දෙනාටම අපි ආරාධනා කරන්නේ රටට අවශ්‍ය අලුත් සංවාදයක්, වෙනස් වූ සංවාදයක්, නැවුම් සංවාදයක්. මේ සංවාදයේ මගින් අපට අනාගත දරුවන් පවා කිසියම් වූ දියුණු ප්‍රවේශයකට නැත්නම් කිසියම් කතිකාවකට අපිට සහභාගී කරව ගැනීමේ ඉදිරි අවස්ථාවක් අවශ්‍යම වෙනවා. ඒ නිසා අපිට දැන් දේශපාලනික වශයෙන් ලොකු තෙහෙට්ටුවක් කලකිරීමක් පීඩාවක් හැමෝටම තියෙනවා. හැබැයි අපි රට යහපත් කිරීමේ වගකීමෙන් බැහැර වෙන්නෙත් නැහැ. අපි හිතනවා එය කිරීමේ නොහැකියාවකුත් අපිට නැහැ. ඒ නිසා ඔබ තමයි මෙහි ප්‍රධාන තීරකයා. අපිට නිරන්තරව මතක් කරන්නේ අපි ජන මනස පෙරලීම සඳහා කටයුතු කරනවා. එතකොට ආණ්ඩු පෙරලේවි ඕන ඇතට. ඔබ දන්නවා දැන් මේ දිනවල තවමත් අපේ ජීවිතවලට තියෙන වසංගත බිය හොල්මන් කරනවා. අපේ ජීවිත ඇතුළේ තාමත් ඒ බිය පහව ගිහිල්ලා නැහැ. නමුත් වසංගතේ පිටු දැකීම සඳහා වන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විවිධ විකල්ප යෝජනා වෙනවා. හැබැයි මේ සියල්ල දෙස කිසියම් දේශපාලනික මානකින් බලනකොට අපි ජනතාවාදී දෘෂ්ටියකින් මේ දිහා අපි බලනකොට අපට හැඟී යන කාරණය තමයි මේ වසංගතය පිටු දැකීම සඳහා ක්‍රියා කරනවට වඩා ඊට වඩා පුළුල් පාදමක් පදනමක් අවශ්‍යයි මේ මහජන සෞඛ්‍ය ගොඩනැගීම සඳහා. ඒකට මහජන සෞඛ්‍ය ගොඩනැගීම සඳහා අප දක්වන දායකත්වය සඳහා දක්වන උනන්දුව මත තමයි කොවිඩ් හෝ තවත් වසංගතයක් පරාජය කිරීමට මනුෂ්‍යයට හැකියාව ශක්තිය ලැබෙන්නේ. ඊට අවශ්‍ය සෞඛ්‍යම කටයුතු වගේම දේශපාලනික ආර්ථික කටයුතුත් හසුරුවා ගන්න ඕන රටක් ඇතුලේ මනා ලෙස. මේවා හරියට හදාගත්තේ නැත්නම් අපි හුදු මාතෘකා ටිකකින් වියුක්තව කතා බහ කරමින් ඉන්නවා. මේවා අතර තියෙන ඒකාබද්ධතාවය, මේවා අතර තියෙන දේශපාලන ආර්ථික සම්බන්ධය අපට වටහා ගැනීමේ හැකියාවක් නැහැ. එනිසා අපි ඔබට අලුත් වෙයි අපි හිතුවා කතා බහ කරන්න අද මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳව අලුත් සංවාදයක් ආරම්භ කරන්නට. මේ පිළිබඳව වරින් වර විවිධ මානවලින් කතා කරා. නමුත් මේ දෙක බැලූ බැල්මට අපිට පේන්නේ අංශ දෙකක දෙඅංශයක නැත්නම් විෂයපතයන් දෙකක් කියන කාරණේ. නමුත් ඔබ දන්නවා ඔබ අසා ඇති කිසියම් ප්‍රස්තුත කාරණයක බහුවිෂයක සම්බන්ධතාවය වටහා ගැනීමෙන් තමයි මේ ගැටලුවට
නිශ්චිත වූ තිරසරව විසඳුම් හොයාගන්න. මම නැවත මතක් කරොත් කිසියම් ප්‍රස්තුතයක ප්‍රස්තුත කාරණයක බහුවිෂයක සම්බන්ධතාවය කියලා අපි විශ්වාස කරනවා. ඒ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම සහ ඊට විසඳුම් පිළියම් හෙවීම තමයි කළ යුත්තේ. ඒ නිසා අපි මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳ අද කතා බහ ඔබ දන්නවා සුපුරුදු පරිදි මේ සංවාදයේ පෝෂණය කිරීම සඳහා අපි කිසියම් නිශ්චිත තෝරාගත් කණ්ඩායමක් එක්කමයි මේ සංවාදය අපි ගෙන යන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ වෙලාවේ අපිට මත ගැටීම් සහ විවාද කර කර ඉන්න වෙලාවක් නැහැ. පාඩුවක් ඒක අපිට මේ කාලේ අපතේ යෑමක්. ඒ නිසා මේ දාර්ශනිකව මේ කාරණා වටහා ගැනීමට අවශ්‍ය වෙන්නේ අපි ආරාධනා කළේ මේ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරමින් අපිත් එක්ක මේ සංවාදයේ පෝෂණය කරන දේශීය ජාතික ව්‍යාපාර ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා අදත් මැදිරියේ ඉන්නවා. අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාණෝ. ඒත් එකම අපි ආරාධනා කරා මව්බිම ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහත්මයා අපි ඔබත් බොහොම ආදරෙන් පිළිගන්නවා සංවාදයට. අයිබෝන්. හිතුතුනි දැන් අපි මේ කාරණේදී ඔබට මේ කාරණා සමීප කිරීමේදී අපි මතක් කරන්නට අවශ්‍යයි දැන් සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන කණ්ඩායම් ඉන්නවා. ඒත් එක්කම මේ වෙළඳපොළ සම්බන්ධව වෙහෙසෙන කණ්ඩායම් ඉන්නවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධය පළමුව වටහාගෙන හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. මම කැමතියි මේ මාතෘකාව ටිකක් සුවිශේෂී මාතෘකාවක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. මේ අන්තර් සම්බන්ධය අපිට ඔළුවෙන් මේ ගිලිහින්න ඉස්සෙල්ලා මේ අන්තර් සම්බන්ධය කොහොමද අපි වටහාගෙන මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඔබ ආරම්භයේදී කිව්වා වගේ අද සියල්ල වෙළඳපොළ විසින් හසුරුවන තැනකට මේ වෙළඳපොළ බලවේග ගෙනල්ලා තියෙනවා. සෞඛ්‍ය සේවය වෙළඳපොළ විසින් හසුරුවනවා. මිනිසුන්ගේ චර්යාවන් කනබොන දේ සියල්ල වෙළඳපොළ විසින් හසුරුවනවා. දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ තැනක පවා ආහාර පිළිබඳව මාර්ගෝපදේශන සංග්‍රහය හදන්න ඒ සාකච්ඡාවලට මහා ආහාර සමාගම් බහුජාතික සමාගම් වල නියෝජිතයෝ සහභාගී වෙනවා. එතකොට ඒවට විවිධ මූල්‍ය උපාංග පාවිච්චි කරනවා. නිලධාරීන් මිලදී ගැනීම, පොළඹවීම, ශිෂ්‍යත්ව දෙනවා වෙන්න පුළුවන්, පිටරට සම්මන්ත්‍රණ වලට කැඳවනවා වෙන්න පුළුවන්. ඒ විවිධ ක්‍රමවේද ඔවුන්ගේ අතිරික්ත ලාභය පාවිච්චි කළා මේ රාජ්‍ය ආයතන පද්ධතිය හසුරුවන තැනකට අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ අමාත්‍යවරයා සුවිශේෂී ප්‍රකාශයක් කළා. ඉතින් ඒක අහපු බොහෝ දෙනෙක් අපිනුත් ඇහුවා මේ රටේ මෙහෙම දේවල් වෙනවද කියලා. ඒ කියන්නේ එක්තරා සමාගමකට බහුජාතික සමාගමකට සබන් වෙනුවට රෙදි සෝදන සබන් වැනි බේදින් බාර් කියන එක කියන්නේ දැන් හිතන්නකෝ සබන් කියලා જાතියක් තියෙනවා ඇඟේ ගන්න හොඳයි. ඒක තමයි ප්‍රමිතිය. ඇඟේ ගන්න සබන් වල මෙන්න මේ ප්‍රමිතියින් තියෙන්න ඕන. මේ ද්‍රව්‍ය මේ ප්‍රමිතියින් තියෙන්න ඕන කියලා මේ ජාත්‍යන්තර පිළිගත් මතයක් තියෙනවා. එතකොට අපි රෙදි සෝදන සබන් ඇඟේ ගන්න නෑනේ. එතකොට රෙදි සෝදන සබන් වලට සමාන ආකාරයට හදන සබන් වර්ගයකට අලුත් නමක් දීලා බේදින් බාර් කියලා අලුත් ප්‍රමිතියක් හදනවා. ඒ සමාගමේ වුණාට තමයි මේ ප්‍රමිතිය හදන්නේ. එතකොට අපේ රටේ මිනිස්සු යම් පිරිසක් රෙදි හොදන වගේ සබන් ඇඟේ ගන්නයි තව පිරිසක් ඇත්ත සබන් ඇඟේ ගන්නයි මොකක්ද තියෙන උමනාව. අපි නයිජීරියාව හරි ඉතියෝපියාව හරි වගේ රටක නම් ඉතින් කමක් නැහැ කීත හැකි. මේ ප්‍රමිතියුනුත් නැහැ මොනවත් නැහැ. මේ සමාගම වලින් හදන ඒවා මිනිස්සු පාවිච්චි කරනවා. ඒතර අපේ මේ මහා උගත්තු ඉන්න රටක රාජ්‍ය ආයතනයක් විසින් ප්‍රමිතියක් හදලා දෙනවා බාල ප්‍රමිතියක්. නමක් දාලා බේදින් බාර් කියලා නමකුත් හදලා බාල ප්‍රමිතියක් දාලා හදලා දෙනවා මහා ජාත්‍යන්තර සමාගමක් මිනිස්සුන්ට ගන්න. ඒකේ සෝදන කුඩුවල තියෙන සංඝටක තමයි තියෙන්නේ. ඒවා සමට අහිත කරයි, අස්වලට අහිත කරයි. එතකොට මේ සමාගමට පොඩි ලාභයක් ලැබෙනවා. එතකොට මේ රාජ්‍ය ආයතනය ප්‍රමිතිය හදලා දුන්න නිසා තමයි ව්‍යාජ ලෙස සබන් කියලා ඒවා විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ බේදින් බාර් සහ සබන් අතර වෙනස මොකක්ද කියලා. ඒවට දැන්නීම් පළ කරන්නේ සබන් ලෙස. මම මේ පොඩි උදාහරණයක් ගත්තා. එතකොට ඒකේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ජනමාධ්‍ය ඒ අය විසින් ඒ අයගේ ලාභ විශාල වශයෙන් බදු සහන ලබාගෙන දේශීයවත් ඒ අයගේ මව් රටවලිනුත් සහ ආහාර බාල කිරීම හරහා දැන් කිරිපිටි වලට කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 850ක් කියලා කියන්නේ. ඒතර ඒකට සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 දැන් 90ක් විතර කියලා කියනවනේ 85යි 85ට නම් ගන්න නැහැ අපි කියමු කාර් 100යි කියලා.
එතකොට කිරිපිටි කිලෝග්‍රෑම් එකකින් 3න් එකක් සීනි දැම්මොත් කිලෝ 3ක් හැදුවම කීයක් ලාභ තියෙනවද? අපිට පොවනවා රුපියල් 100 සීනි කිරිපිටි වලට මිශ්‍ර කරලා මිල වැඩිපුර අපිට විකුණනවා. ඒකල අපිට කියනවා ඒක එනර්ජි ඩ්‍රින්ක් එකක්. ඒක බිව්වම ඉක්මනින් අපිට ශක්තිය ලැබෙනවා උදේ නැගිටලා බිව්වම කියලා. හැබැයි අර සීනි දිය කරලා පොවන්නේ පොඩි ළමයින්ටත් ඇතුළුව. එතකොට මේවා සමහර ඒවා ආහාර පනත යටතේ ප්‍රශ්නකාරී. මේ දැන්වීමුත් ප්‍රශ්නකාරී. බොහෝ අපේ රටේ තියෙන ආහාර සම්බන්ධයෙන් තියෙන දැන්වීම් නීතියට පටහැනි. ඒ වගේ කියන දේවල් එහෙම දේවල් වෙනවා. එහෙම තියෙනවා ළමයින්ගේ මොලේ වර්ධනය වෙනවා. එහෙම පණිවිඩ දෙන්න බෑ මහජනයාට. නමුත් ඒවා අද එදිනදා අපි දකින රූපවාහිනිය යනවා. ඉතින් ඒවා එහෙම සිද්ධ වෙන්නේ මේ මහා සමාගම් වල ලාභයෙන් විශාල කොටසක් ඔවුන් වෙන් කරනවා දැන්වීම් සහ PR බජට් කියලා එකට කියන්නේ මහජන සම්බන්ධතා අයවැය. ඒතකොට දැන්වීම් අයවැයෙන් කරන්නේ මාධ්‍ය ආයතන මිලදී ගන්නවා, මාධ්‍ය වේදීන් මිලදී ගන්නවා. අනික් පැත්තෙන් ගත්තම ඔබතුමාලා වගේ ආයතන ගැන නෙවෙයි මේ කියන්නේ. අනික් පැත්තෙන් අර PR බජට් කියන එකෙන් රාජ්‍ය නිලධාරීන් මිලදී ගන්නවා. මා කිව්වේ දැන් රාජ්‍ය ආයතනයක් ප්‍රමිතියෙන් හදන්න ඉන්න ආයතනයක නිලධාරීන් මිලදී අරගන්නවා. ඒ ආයතනයේ ප්‍රමිතියක් හදලා දෙනවා. මේ එක සමාගමකට රෙදි සෝදන කුඩු වගේ රෙදි සෝදන සබන් වගේ සබන් එකක් මේ අපි ඉස්සර බාර් සෝප් කියලා කියන්නේ. එහෙම කියන්න ඕන එකක් සබන් විදියට නම් කරලා ව්‍යාජ ලෙස ගාන්න හදලා ඒක දැන් මේ වෙනකොට සිදුවීම් පවතින කියලා වගකීමක් ඔබතුමාට කියන්නේ. තා වගකීම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ දැන් මේ වගකීමතු ඇමතිවරයෙක් කරපු ප්‍රකාශය. නඩුවකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නඩුවකුත් තියෙනවා. ඊට අදාළව මේ උසාවියේ දැන් නඩුවක් විභාග වෙමින් තියෙනවා. මෙතුමා ඒ ගැන බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. ඒක රසායන කතන්දර මම මේ මූලික වශයෙන් කිව්වේ. එතකොට මේ විදියට වෙළඳ පොළ විසින් මිනිස්සු එදිනෙදා කන බොන දේවල් විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවයක් හසුරුවනවා සමස්තයක් ලෙස. දැන් පුද්ගලික වෛද්‍ය ආයතනයක් ගත්තොත් එහෙම දැන් හිතන්න පුද්ගලික වෛද්‍ය ආයතනයක මේ කොවිඩ් ටෙස්ට් එක හිතන්න වසංගතයක් මුළු රටම අර්බුදයකින් ඉන්න අවස්ථාවක්. එතකොට ඒකේ ඔය කියන ටෙස්ට් කිට් කියන එක PCR කියන ටෙස්ට් එකේ ටෙස්ට් කිට් එක මා සොයා බැලුවා. ඒවා ප්‍රධාන වශයෙන් ජර්මනියෙන් ආනයනය කරලා ලබා දෙන සමාගමකින් මම අහපුවම ඒ අය කිව්වා දැන් මේ වෙනකොට ඒගොල්ලෝ රුපියල් 1350කට තමයි එක කිට් එකක් තොග මිල ලබා දෙන්නේ. එතකොට තව එක්ස්ට්‍රැක්ෂන් කිට් කියලා ඒ කියන්නේ අර DNA අණුව මේ ඉවත් කරගන්න පරීක්ෂණය සඳහා RNA අණුව ඒකට වෙනම කිට් එකක් තියෙනවා. ඉතින් මේ දෙකම වැඩිමුණුත් රුපියල් 2000ක් විතර තමයි වෙන්නේ. හැබැයි 6000ක් අය කරන්න අවසර දෙනවා ආණ්ඩුවෙන්. සමහර තැන්වල 12000 18000 19000 මේ වාට්ටු වලට නතරලා ඉන්න ලෙඩුන්ගේ මේ බිල් වලට එකතු කරලා තියෙනවා. මේ නියාමනය වෙනවා කියලා 6000 9000 උඩ තියෙනවා. ඔව් 9000 10000 12000 එක එක ගණන් නතරලා ඉන්න ලෙඩුන්ගෙන් එහෙම අය කරලා තියෙනවා. ඒක නියාමනය වෙන්නේ නැහැ. අදාළ වගකීම් දරන නිලධාරීන් හෝ බලධාරීන් නියාමනය කරන්න කටයුතු කරලා නැද්ද මේ වෙනකොට? ඔව් නියාමනය කරන්න පනතක් තියෙනවා. ඒ නියාමන පනතේ කවුන්සිල් එකේ ඉන්නේ මේ පෞද්ගලික රෝහල් වල නියෝජිතයෝ. එතකොට මේ පනත එහෙම විකෘති පනතක්. ඒ නිසා ඕන් තමාට වෙරෙහිව තමා නඩු දාගන්නේ නැහැ. තමා ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ඒ නිසා දැන් ඔබතුමා කියන්නේ සෞඛ්‍ය අංශවල තවදුරටත් මේ පිළිබඳ අවධානය යොමු වෙලා නැහැ කියලාද විශේෂයෙන් මේ නෑ ඔවුන්ට මේක මම හිතන්නේ එහෙම ඇඟට දැනෙන්නේ නැහැ කියලා. දැන් පෞද්ගලික ආයතනයකට රෝගියෙක් කියන්නේ කස්ටමර් කෙනෙක්. හරි. එතකොට එයා උන්නද මලාද ප්‍රශ්නයක් නැහැ. සමහරට මැරෙන්න පණ අදිනවා නම් වඩා හොඳයි. එතකොට වඩා ලොකු බිලක් දාන්න පුළුවන්. එයාට සල්ලි තියෙනවා නම් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් බැංකුවක වැඩ කරනවා නම් ICU එකට දාපුවම ලොකු බිලක් වැටෙනවා. එතකොට එයා නාවොත් එන්නේ නැහනේ. එතකොට ඒගොල්ලන්ට අදාළ නැහැ. කස්ටමර් කියන්නේ තමා ළඟට එන කෙනා. හැබැයි රාජ්‍ය සේවයේ රාජ්‍යයේ නිදහස් සෞඛ්‍ය සේවය එහෙම නෙමෙයි. නිදහස් සෞඛ්‍ය සේවයේ ගෙදර ඉන්න මිනිහාගේ වගකීමක් ගන්න ඕන. ගෙදර ඉන්න මිනිහා නිරපරාධයේ අසනීපයක් හදාගත්තොත් මොනවා හරි ජරාවල් කාලා මේ බෝනෝන් රෝග වසංගතයට ගොදුරු වුණොත් එහෙම රෝහලට රජයේ සෞඛ්‍ය සේවයට සිද්ධ වෙනවා එයාට ප්‍රතිකාර කරන්න. එයා වෙලාවට ප්‍රතිකාර ගත්තේ නැත්නම් ලෙඩේ උග්‍ර වෙනවා. එතකොට වැඩිපුර වියදම් කරන්න වෙනවා. તો රජයක් හිතන්නේ අපේ වගේ රජයක් මේ නිදහස් සෞඛ්‍ය සේවයේ තියෙන රජයක් හිතන්නේ ගෙදර ඉන්න මිනිහා ලෙඩ වුණත් රජය අමාරු වැටෙනවා. ඒ මිනිහා බෙහෙත් ගන්න පරක්කු වෙලා ලෙඩේ වර්ධනය කරගෙන આવොත් තව වියදම් වෙනවා. හැබැයි පෞද්ගලික අංශයට එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාට කස්ටමර් කෙනෙක් ඉන්නේ. ලෙඩේ වැඩි වෙලා එනවා නම් වඩා හොඳයි. ඒතර ආවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එන එක්කෙනා එක්කනේ ගනුදෙනු තියෙන්නේ. එතකොට
මේ එතන සම්පූර්ණ වෙනම සංකල්ප දෙකක් තියෙන. නමුත් දැන් මෙතනදී ප්‍රශ්න තියෙන්නේ කිසියම් වෘත්තයක් පවා අභියෝගයට ලක් වෙනවා. දැන් ආචාර ධර්ම පද්ධතියේ වෛද්‍යවරයාගේ තියෙන ආචාර ධර්ම පද්ධතිය පවා අභියෝගයට ලක් වෙන අවස්ථා තියෙනවා. පැහැදිලිව වෙළඳ පොළ විසින් මේ සියල්ල මරා දමලා තියෙන්නේ. මේ වෙළඳ පොළ විසින් දැන් අද ගත්තොත් එහෙම මේ වෛද්‍ය සේවයේ තියෙන රසායනාගාර සේවා. ඔව්. රසායනික සේවා ඩයග්නොස්ටික් කියලා කියන්නේ ඒවා දැන් මේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා මේ රටේ මේ අපි හඳුනන දැන් බොහොම වයෝවෘද්ධ ඒ අය කියනවා මේ අද යුගයේ කරන පරීක්ෂණ තොගය මීට අවුරුදු 20කට 30කට කලින් කලේ නැහැ. ඒ අයට ඒ රෝග හඳුනා ගැනීමේ බොහොම දියුණු දැනුමක් අත්දැකීම් ප්‍රමාණයක් තිබුණා. ලෙඩෙක් ආපු ගමන් මේ ඔක්කොම ලියාගෙන යන්නේ මේ ඔක්කොම කරගෙන එන්න කියලා. ඒතර දැන් සමහරලාට එක ලේකක් කරගත්තම මේ ටෙස්ට් 7-8ක් කරන්න පුළුවන්. ඒත් ඒකට වෙන වෙනම මිල දානවා. එතකොට මේ රෝග විනිශ්චය කියන එක මහා කර්මාන්තයක් බවට පත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම කෙනෙක් බැංකුවක වැඩ කරනවා නම් එයාට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් මේ අනිවාර්යයෙන්ම මේ ඔක්කොම දේවල් වැඩිපුර මේ ලිය වෙනවා හරි වැඩිපුර කරනවා. ඔව්. ඉතින් ඒවා ආචාර ධර්ම විරෝධී තමයි. හැබැයි ඒවා මේ වෙළඳ පොළ කරණය ඇතුළේ ඒවා සාධාරණීකරණය වෙනවා. නමුත් මේ අපි ඊළඟ වටේදී කතා කරමු සුවිත් මහත්මයා. දැන් මෙතුමා කියන තැනින් පටන් ගත්තොත් එකක් තමයි මේ සාමාන්‍ය කෙනෙක් ලෙඩෙක් බවට පත් කරනවා. ලෙඩා නිෂ්පාදනය කරනවාද? ලෙඩෙක් නිෂ්පාදනය වුණායින් පස්සේ නිපදවූ ලෙඩා එතනින් එහාට කාලය සීමාව තුලම තියෙන බිල් ගොඩක්. දැන් එතකොට ඒක අපි පැත්තකින් තියමුකෝ. ඒක අපි වෙනම කතා කරමු මේ මෙතුමත් එක්කද. හැබැයි දැන් මේ අපි කල්පනා කරොත් එහෙනම් පසුගිය කාලේ කතා බහට ලක් වෙච්ච කාරණයක් තමයි කොවිඩ් වසංගතයත් එක්කම මෙවැනි වෛරස් මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට ආපුවාම ඇඟ ඇතුලේ සටන් කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය බිඳිලා, වැටිලා, මිනිස්සු දුර්වල වෙලා. ඒතකොට දැන් රටක් හැටියට දැන් අවධානය යොමු වෙලා තියෙනවද ඇත්තටම මේ අපි මේ වසංගතය එන වෛරසය අත්තරන් කොට ගන්න බෑනේ ආරක්ෂක අංශවලට. ඒක කරන සේවාව ඉතාම අගයන්න ඕන. නමුත් මේ රෝගීන් සංචරණ සීමා කරන එක අපි ඔක්කොම පිළිගනිමින් මේ සියල්ල පිළිගනිමින් හැබැයි මේකේ මහා සාධකයේ බවට පත් වෙන්නේ නැද්ද මේ මිනිසාව හදන එක සෞඛ්‍ය සම්පන්නව? ඒකට රජයේ අවධානය යොමු වෙලා නැද්ද? ඒක දැන් ඔබතුමා කියප එක සනාථ වෙනවා. හැමදාම මෙතෙක් මැරිච්ච ඇටි කියන්නේ නිදංගත එහෙම නැත්නම් බෝනෝන රෝගයෙන් පිළිමි හිටපු අය තමයි මැරුණේ. ඔහු මෙම කොරෝනා වෛරසය නිසා එම රෝග තත්ත්වය උත්සන්න වීම මත හා සංකූලතාවයන් ඇතිවීම මත මරණය වුණා කියලා තමයි අපි දන්නවා මෙතෙක් සියලු මරණ වලට කිව්වේ. එතකොට දැනට 27000කට එහා හින්න ප්‍රමාණයෙන් මැරිලා තියෙන 100 ගානේ ඒ හැම කෙනාටම එක්කෙනෙක්වත් දැන් මන්ද පුංචි දරුවෙක් මරනවා එයා ගැන මොනවද කියලා කිව්වේ නැහැ. මට අහන්න හම්බුනේ බෑ. අනිත් හැම කෙනාම මැරිච්චයට කිව්වේ ඔහුට එක්කෝ ඩයබටික්ස් තිබ්බා. එහෙම නැත්නම් හදවතේ ප්‍රශ්න තිබ්බා. ඔය වගේ දැනට අපි කතා කරන මේ NCD එහෙම නැත්නම් මේ බෝනෝන රෝග පිළිබඳව සංකූලතාවය ඇති වෙලා තමයි මැරෙන්නේ. ඒතකොට මේ මෙතෙක් කල් කතා කරන මේ රෝගේ එන්නේ ඉස්සෙල්ලා මේ රෝගේ මේ ප්‍රශ්නය ගැන කතා කරුවා. දැනට තියෙන බෝනෝන රෝග කියන එක බෝන රෝග වලටදී ඉහළට ගිහිල්ලා අද ස්පිතාලවල ඒකට තමයි වැඩිපුර බෙහෙත් කරන්න වෙන්නේ, පාලනය කරන්න වෙන්නේ කියලා. ඒකට ඒකම මේ සාමාන්‍ය මිනිස්සුන්ට තරුණයට හැම හැදුනේ නැහැ. හැදුනට දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ඒසිම්ප්ටොමැටික් ඒගොල්ලෝට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අය කියලා කියනවා. ඒකට දැන් මෙතන කොටස් දෙකකට බෙදනවා. ශක්තිමත් අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දුර්වල අයට මේක ප්‍රශ්නයක්. ඒතර දුර්වල අය තමයි වයසට ගිය අද ඉන්න මේ ජනතාව. අපි මෙතන මේ පුටුවේ ඉඳන් කතා කරපු මෙච්චර කතා කරමු මේ ආහාර සංස්කෘතියේ විච අවනඩුව නිසා. ඒ කියන්නේ අපිට කණ්ඩ බොණ්ඩ අවශ්‍ය දේ අපි විසින් තීන්දුව කරලා නැහැ. අපි අඳින පළඳින කන බොන සියලු දේවල් වෙළඳපොළ විසින් තීන්දුව කරලා තියෙනවා. ඒතර මේ වෙළඳපොළ විසින් තීන්දුව කරලා අපිට කවන කණ්ඩ අවස්ථාව හදලා දීලා තියෙන දේවල් තමයි ප්‍රධාන හේතු වෙන්නේ. උදාහරණයක් කියලා ගත්තොත් මදුමේහ ඩයබටික්ස් එක පැත්තකින් මදුමේහ ප්‍රමාණය වැඩි කරන්න වෙළඳපොලේ කටයුතු කරනවා. ශනික ආහාර ඒ රටාව ඔබ කියන සරලව මේ පැත්තෙන් ආහාර දීලා රෝගියෙක් හදනවා. මේ පැත්තෙන් හදනවා. අනිත් පැත්තෙන්
ලෙඩේ එක පැත්තෙන් ආහාර විකුණ ගන්නවා අනිත් පැත්තෙන් බෙහෙත් විකුණ ගන්නවා. ඒතකොට මේ ලෙඩාව මේන්ටේන් කරන එක තමයි කරන්නේ. ලෙඩෙක් විදිහට ජනතාව මේන්ටේන් කරන මේ පාලනය කරගෙන තියාගෙන යන ඒ කියන්නේ කවදාක්වත් මේ කාලය තුල ඩයබටික්ස් හැදි කියන්නේ හොඳ වෙන්නේ නැහැ. දොස්තර ගාවට යනවා දොස්තර ගාන ගෙවනවා බිල් මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක අරන් එනවා කඩේට යනවා බෙහෙත් ටික ගන්නවා එනවා බොනවා ඊළඟ දවසේ යනවා ආයෙනවා කනවා බෙහෙත් ගන්නවා සීනි වැඩි වුණාම පෙත්ත ගන්නවා පෙත්ත අරගෙන සීනි අඩු වුණාම ආයෙ සීනි කනවා මේ ඇත්ත කතන්දරේ ඉතින් එතනින් එහා මේ බෙහෙත් වල ක්‍රමයක් ඊට පස්සේ තව එකක් කරනවා මේ 140ට ඉස්සර තිබිච්ච එක 120ට ගෙනලා තියෙනවා සීනි වල තියෙන අගය ලේ වල. එතකොට දැන් ඒක 100ට ගෙනල්ලා දාලා 100ට අඩු වුණොත් ඊට වඩා අඩු වුණොත් 100ට වඩා වැඩි වුණොත් ඩයබටික්ස් කියලා. එතකොට මේ එක පැත්තකින් කරන්නේ මේ මෙතුමා ඉස්සලා කියපු මේ ලැබොරටරි මේ රසායනාගාර වලින් දෙන ඒ තීන්දුව ඒගොල්ලොන්ට ඒ වලත් ඒ ප්‍රමාණය මේවා තිබිය යුතු ප්‍රමාණය එන්න පහත දානවා. කවුද එහෙම කරන්නේ දැන් ඉතින් එව්වා මේ වෙළඳපොළට සම්බන්ධ මේ ඒකාධික අධිකාරී බල තියෙන මේ සෞඛ්‍ය ආයතන තමයි කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මිනිසෙක්ගේ සීනි ප්‍රමාණය 120යි කියලා තියෙද්දි ලෝකේ හිටපු ඩයබටික්ස් ජනතාවයි 100යි කියපුවාම ප්‍රමාණය කොච්චර වැඩි වෙනවද? සාමාන්‍ය දැන් එදා සාමාන්‍ය නම් 100 කිව්වම 120 70යි 120 නැත්නම් 80යි 120 කියලා කියනවා නම් එතකොට ඒ කාලය තුල සාමාන්‍ය මේ නිරෝගී පුද්ගලයෙක් කියපු පුද්ගලයා 100ට පල්ලෙහාට දාපු ගමන් රෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු රෝගීද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඔහු රෝගී විදිහට ඔහු නම් කරනවා. එතකොට ඔහුට රෝගී කියලා ඔහුට බෙහෙත් දෙනවා. සංඛ්‍යාත්මකව ලොකු ප්‍රමාණයකට මේ රෝගී තියෙනවා කියලා හඳුනගන්න පුළුවන්. එක පැත්තකින් මේ වෙළඳපොළ ලොකු කරගන්නවා බෙහෙත් සඳහා අනිත් පැත්තෙන් මේ වෙළඳපොළ පාලනය කිරීගෙන යාම සඳහා වෛද්‍ය වෙළඳපොළ එසේ මත පවත්වාගෙන යනවා. අනිත් පැත්තෙන් මේ ආහාර රටාව වෙනස් කරගෙන ඉන්න කට්ටිය ඒ ආහාර රටාවට පුරුදු කරන වෙළඳ ආහාර රටාව ශනික ආහාර වලින් මිනිස්සු මේ නිරන්තරයෙන්ම මේ ගොඩට එකතු වෙනවා. ඒතකොට මේක දැන් ඩයබටික්ස් විතරක් ගත්තොත් මහා වෙළඳපොළක්. නමුත් දැන් මට බාධා කරමින් දැන් මේ සම්බන්ධව දැන් තව ප්‍රශ්නයක් එනවනේ දැන් මේ එක්තරා කණ්ඩායමක් හඳුනන ඒ අයට ප්‍රතිකාර බෙහෙත් දෙනවා ඖෂධ ලබා දෙනවා. හැබැයි දැන් මේ රෝගයට ගොදුරු වෙන කණ්ඩායම සම්බන්ධව කිසිම අවධානයක් යොමු කරලා නැද්ද? අපි දන්න තරමින් සෞඛ්‍ය තුනක් ඉන්නවනේ. එකක් මේකට එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මේ ගොඩ පාලනය කරන එක එහෙමම තියාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් ඒ පාලනය කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් සප්ලයි කිරීමේ වෙළඳපොළ සහ මේ රසායනගාර වෙළඳපොළ දෙක එක දිගටම යනවා. දැන් ලෙඩක් හොඳ වෙලා ලෙඩක් හැදුනා නම් ඒ වසංගතයක් හරි ලෙඩක් හරි හැදුනට ඒක ලෙඩේ අඩු වෙන්න ඕනේ බෙහෙත් ගත්තාම. දැන් අපි ලංකාවේ ගත්තත් හුඟෝ රටවල ගත්තත් ඒ කොහෙවත් අඩු වෙලා නැහැ. දැන් එන්න වැඩි වෙලා තියෙන්නේ. දැන් බෙහෙත් දෙනවා නම් අඩු වෙන්න බෑ. එක පැත්තෙන් පාලනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ආහාර වලින් පාලනය කරන්නේ නැහැ. පොදුවේ අසා තිබෙන්නේ අපි මේ වැළඳනවට වඩා කියන්නේ වැලකේ සිටීම සමා වඩා හොඳම සෞඛ්‍ය ප්‍රවේශය කියලා. කියන අපහු බෙහෙත් බොනවට වඩා. ඒ එතෙන්ට ලෝකේ ගිහිලා නැහැ, හේවෙන හිතලා නැහැ කියලා ඔබතුමා කියනවා. නෑ. එතෙන්ට යන්න try කරනවා තියෙනවා. අපිත් මේ ගැන මේ කතා කරන්නේ එහෙම ප්‍රමාණයක්. හැබැයි මේ මහා වෙළඳපොළ තුලින් මේ බහුජාතික සමාගම් තුලින් මේ වෙළඳපොළ ආක්‍රමණය තුලින් මිනිසාගේ ඉපදිච්ච වෙලාවේ සිට හුස්ම ගැනීමේ තැන කන බොල අඳින පළඳින හිතන පතන විතරක් නෙමේ රමණය සහ මරණයත් තීන්දුව කරන්නේ ඒගොල්ලෝ. ඒතර ඒක තුල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඔව්. දැන් මේ කාරණේදී ටිකක් මේක අපි හැමෝටම අදාළයි. ඔබත් මේ වෙළඳපොලේ ජීවත් වෙන කෙනෙක්, මාත් අපි හැමෝම වෙළඳපොළ ජීවත් වෙන කට්ටිය. එක් පැත්තකින් වෙළඳපොළ අපිට අර්ථවනවා, වෙළඳපොළ ආශාවන් නිෂ්පාදනය කරනවා. ඒ ආශාවන් නිෂ්පාදනය කරන්න මාධ්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේ මිනිසාව වෙළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමට, දිනා ගැනීමට සහ ඔවුන්ට කැවීම, පෙවීම මේ සියල්ල තීන්දුව කරලා ඉවරයි පිටස්තර කෙනෙක්. එතකොට මේ දූෂිත විකෘති සංස්කරණය කරන ලද මේවා නිතරම ප්‍රචාරය කිරීමෙන්, ආහාරයට දීමෙන් සහ මේ පැත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙල මොනතරම් ක්‍රියාත්මක කරත් මේවා අතර පරස්පරයන් තියෙනවා. ඒ නිසා අපි ටිකක් කල්පනා කර යුතු කාලයකට ඇවිල්ලා තියෙනවා. එක්කෝ මේ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා වැය කරන මේ අතිවිශාල මුදලක් වැය කරමින් ඉන්නවා මේ අධ්‍යාපනයට. එක්කෝ ඒකෙන් ඵල රහිතයි. මේ පැත්තෙන් ආපහු
මිනිසාව ඍජුව හා වක්‍රව මේ වෙළඳපොළට ආකර්ෂණය කරන එකේ තියෙනවා ජරාව කවනවා පොවනවා. නේද මේ සම්බන්ධව ඔබටත් යමක් දැනෙනවා ඇති. ඔබත් මේ වෙළඳපොලේ මේ දේවල් සංඥාවන් එක ගැටෙන කෙනෙක් නිසා. හැබැයි කොහොම වුණත් අපි මේ කොවිඩ් වසංගතය හරහා අපි හඳුනාගත්ත ප්‍රධානම කාරණය තමයි අපි දුර්වල බව. එතකොට දැන් අපිට සෞඛ්‍ය වශයෙන් අපි දුර්වල නම් අපි දෙපයින් නැගී හිටින්න නම් අපිට ආපහු ශක්තිමත් කරගන්න වෙනවා. අපිට අපේ ආහාර සංස්කෘතිය අපේ සෞඛ්‍ය පිළිබඳව විශ්වාස කරපු බෙහෙත් බීමෙන් තොර සෞඛ්‍යයක් අපිට හදාගන්න පුළුවන්ද කියන වගේ කාරණා සම්බන්ධව යම් යම් හැරෝම් හදාගන්න පුළුවන්. හොඳම කාලය මේක කියලා අපි හිතනවා. මොකද මේ කොවිඩ් නිසා සමහර දේවල් වටහා ගන්න අපිට දොරක් කරලා තියෙනවා. හැබැයි මෙතනින් වටහා ගත්තේ නැත්නම් අපිට මේක යන්න බැරි වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි කැමතියි නින්නාද සජීවී සංවාදයේ පළමු විරාමයට ඔබෙන් අවසර ඉල්ලගන්න රැඳී සිටින්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳව අපි අද කතා බහ කරන්නේ. ඔබ කල්පනා කරන්න ඔබ සෞඛ්‍ය සම්පන්නද? අපි දන්නවා අපේ පරම ලාභයසේ අපි සලකන්නේ නිරෝගීකම. එතකොට නිරෝගීකම අපේක්ෂාවෙන් අපි බොහෝ දේවල් කරනවා. හැබැයි නිරෝගීකම අපි හොයන්නේ ලෙඩ වුණයින් පස්සේද? මේකත් අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක්. අපි ලෙඩෙක් වුණයින් පස්සේ තමයි බෙහෙත් හොයන්න ගන්නේ. හැබැයි අපිට ලෙඩ නොවී ඉන්න ක්‍රමයේ පිළිබඳව සාහිත්‍යයක් තියෙනවද, සංස්කෘතියක් තියෙනවද, පුංචි කාලේ ඉඳන් අධ්‍යාපනයක් ලබා දෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි දන්නවා සෞඛ්‍ය අධ්‍යාපනයට ලොකු මුදලක් අයවැයෙන් පවා වෙන් වෙනවා. බෙහෙත් හේතු වලට වෙන රෝහල් ඉදි කරනවා, සායන පවත්වනවා. මේ අනාදී වශයෙන් කෙසේම අවුල් සහගත තත්වයක් තියෙනවා. ඒතකොට දැන් අපි ටිකක් කල්පනා කරගන්න ඕනේ මේ ප්‍රශ්නය හරියටම මහජන සෞඛ්‍ය ගොඩනැගීම සඳහා කවුරු හෝ බලපෑම් කරනවාද? කිසියම් හෝ වෙළඳපොළ මැදිහත් වෙලා මේ මහජන සෞඛ්‍යයට බාධා පවරනවාද? ඒ බාධා පමුණපු ගමන් ආයෙ ලෙඩු බිහි වෙනවා. ඒ නිසා මේ කාරණේ හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මෙතන සිට අපි ඔබටත් ආරාධනා කරන සිටිනවා සංකීර්ණයි වගේ පෙනුනට බැලූ බැලමට මාතෘකාව ඔබේ ජීවිතය ඇතුළේ මේ මාතෘකාව තියෙනවා. ඔබ මේ ප්‍රශ්නෙත් එක්ක හැප්පෙනවා. මේ ප්‍රශ්නෙන් හැප්පෙනවා විතරක් නෙවෙයි ඔබ මේ ප්‍රශ්නේ වින්දිතෙක් හෝ පීඩිතෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ එළියට අරන් කතා කරමු. මේ සඳහා විසඳුම අවශ්‍යමයි රටේ ඉදිරි අනාගතයේදී. මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ 066 22 83 608 අපි විවෘත කරන ඔබට කතා කරන්න එන්න මැදිරියට. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් අපි ගතාම දැන් එක පැත්තකින් දැන් අපි දන්න හැටියට රජය මහන්සි වෙලා මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපනය පෙළගස්සලා තියෙනවා. වෛද්‍යවරුන් සූදානම් කරලා තියෙනවා සෞඛ්‍ය උපදෙස් අපිට ලබා දීලා තියෙනවා. දැන් අපි උදාහරණයකට කොවිඩ් වසංගතය ගත්තාම එදා ඉඳන් අපි දැක්ක දුරකථනයෙන් කාට හරි කතා කරත් ඒ දුරකථන ජාලාහාර අපිට ලැබෙන්නේ තොරතුරක් පණිවිඩයක් ලැබෙනවා. දැන් කරුණාකරලා මෙහෙම ඉන්න කියලා. ඇත්තටම දැන් ඒ පැත්තෙන් ගත්තාම චෝදනා කරන්න බෑනේ. අපිට දැන් පැහැදිලිව වැඩ පිළිවෙලක් තියෙනව නේද? දැන් සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා, අධ්‍යාපනයක් තියෙනවා. එවැනි මේ ස්වරූපයක් තියෙද්දී ඇයි මේ විවේචනය අපි ගේන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි මට කලින් දවසකත් අපි ඒක කිව්වා කියලා මට හිතෙනවා. රුසියාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා ලියොනොයිඩ් රොෂාල් කියලා. එතුමා ජනාධිපති පුටින්ගේත් උපදේශකයෙක්. එතුමා කියනවා මෙවැනි වසංගත තත්ත්වයක් නැවත නැවත ඉදිරි කාලයේදී පැන නගින්න පුළුවන්. ඒවා ජෛව අවිප්‍රහාර ලෙස වෙන්න පුළුවන්. මේ දේශගුණික තත්ත්වයන් වෙනස් වීම නිසා ඇතිවෙන තත්ත්වයන් වෙන්න පුළුවන්. කොමන හෝ ආකාරයකට සමාජයේ සූදානම් කළ යුතුයි මෙවැනි ජෛව අවිප්‍රහාරයන්ට. ඒක ප්‍රහාරයක්ම කියන එක නෙවෙයි, ස්වභාව ධර්මයේ ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සමාජයේ සූදානම් කරන්න ඕනේ. හැම මට්ටමකම රාජ්‍යාංශ සෞඛ්‍ය සේවාවන් විතරක් නෙවෙයි, පවුල් ඒකකයක් සූදානම් කරන්න ඕන කියලා. ඒ කියන්නේ කනබුන විදිය පවා වෙනස් කරගන්න ඕන. ඒතර නමුත් අපේ රටේ හිතන්න දැන් අපි එහෙම හිතනවද? දැන් අපි ඔය දැන්වීම් දාන ඔක්කොම විවිධ පණිවිඩවල අපිට මාස්ක් එක දාන විදිය ගැන කියනවා. දැම්මේ නැත්නම් අතරංගුට ගන්නවා කියලා තර්ජනය කරනවා. එහෙම නැත්නම් කිව්සුම් මරින විදියේ ආචාර ධර්ම ගැන කියලා දෙනවා. අතසෝදන්න කියනවා. නමුත් අපේ මේ පණිවිඩ ඇතුලේ තියෙනවා දැන් මේ වෙනකොට සොමිත් මහත්මයා කිව්වා වගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුලා තියෙන්නේ පසුබිමේ තියෙන බෝනෝන රෝගී තත්ත්වයක්. සංකූලතාවයක්. ඒතොර මෙවැනි සංකූලතාවයන් ඇතිවෙන ජීවන රටාව මේවා දැන්වත් පාඩම ඉගෙනගෙන මේ ජීවන රටාව වෙනස් කරගන්න පෙළඹවීමක් ඇති කරගමු. එහෙම නැත්නම් ඒක වෙනස් කරගත යුතුයි කියන මතය දරුවන් තුළට සමාජයට ඇතුල් කරනවාද? නෑ. මට නම් අහන්න ලැබුණේ නෑ කිසිම මාධ්‍යයක එහෙම සංවාදයක් අහන්න ලැබුණේ නෑ. ඉතින් හැම වෙලෙම අපේ මොළයට වාසියක් වෙන්නේ අපිට මොන හරි අර්බුදයකට අපි මුහුණ දුන්නම. අපි සුනාමිය ආපුවම යම් ආකාරයකට ටික කාලයක් අපි වෙනස් විදිහට හිතන්න පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ ඒක ඔක්කොම අමතක කළා වෙන විදිහට අපි
ජීවත් වෙන්න පටන් ගත්තා. අර යුද්ධය අවසන් කරලා ඇවිල්ලා ලේ ගංගාවකින් පීනලා ඇවිල්ලා අපේ ඇඳුම් ගලවලා දාලා අලුත් ඇඳුම් ඇඳගෙන ලේ ගෑවුන්නේ නැහැ වගේ අපි ඇවිදගෙන යන්න පටන් ගත්තා. එතකොට මේ වසංගතයෙන් පස්සෙත් එහෙමනම් ඊළඟ වසංගතයේ එනකන් අපි මුකුත් ගැඹුරු පාඩමක් ඉගෙන ගන්න නැත්නම් අපේ ජීවිත වෙනස් කරගන්න ඕන, හැසිරීම වෙනස් කරගන්න ඕන කියලා ඒක හරි ඛේදවාචකයක්. ඉතින් මේක මේව සියල්ල මේ ඒ කියන්නේ වෙළඳපොළ උමනාව මත තමයි මේ පණිවිඩ පවා හැදෙන්නේ. දැන් මේ මාස් ගෙනලා තියෙනවා මෙට්‍රික් ටොන් 500ක් මම හිතන්නේ. මෙට්‍රික් ටොන් 500ක්. ඉතින් ඒක ඉල්ලමක් එක්තරා සමාගමකට ඒක යම් සමාගම් ප්‍රමාණයකට ඒක ඉල්ලමක්. එතකොට දැන් PCR ටෙස්ට් එක වෙනුවට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ක්ෂණික ප්‍රතිජනක පරීක්ෂණය කියන එක දැන් ඒකට රණ්ඩු කරනවා. දැන් මේ අවස්ථාව ටෙස්ට් කිට් ලක්ෂයක් ගේන්න දෙකක් ගේන්න කියලා දෙලට වැක්සින් එක එනවා. එතකොට ෆයිසර් සමාගමේ වැක්සින් එකද ඇස්ට්‍රා සමාගමේ වැක්සින් එකද කියන දැන් ඒවට බ්‍රෝකර් වැඩ කරන ඒ වගේ සායන පරීක්ෂණ කරන්න විද්වතුන් සැදී පැහැදී ඉන්නවා. ඒත් මේක දැන් මහ විශාල ව්‍යාපාරික අවස්ථාවක් හැදිලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වෙනවා ඒ පැන නගින ආපදා අවස්ථාවන් මුල් කරගෙන බොහෝ විට. නමුත් එහෙම නැතිවත් අපේ එදිනෙදා ජීවිතයේ අපටත් නොදැනෙන්න වෙනස් කරලා මේ වෙළඳපොළ අත්පත් කරගත්ත විදිය ගැන මම ඔබතුමාට පොඩි උදාහරණයක් කියන්නම් අත්දැකීමක්. ඔබගේ ගුරුවරයෙක් මම හිතන්නේ හත්තටුගම මහත්මයා. එතුමා වීදි නාට්‍යයක් පෙන්වුවා කොළඹ කොටුවේ රේල්වේ ස්ටේෂන් එකේ. මම හිතන්නේ 79 හෝ 80 වසරේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඈ 80 වසරේ මම හිතන්නේ. එතකොට ඒක පොලිසියෙන් පහර දීලා ඒක විසිරුව හැරියා. කෙසේ නමුත් මේ ඒකෙදී ඔහු මේ අනාගත මිනිසා ගැන මේ වතුර බෝතල් කරපු වතුර බොන මිනිහෙක්. ඒතර ඔක්සිජන් මේ අමතර ඔක්සිජන් ටැංකියක් අතේ අරන් යනවා. ඒතර එදා 80 දශකයේ මුල් භාගය 79 දශකයේ අග වෙද්දී අපිට මේක අදා ගන්න බැරි දෙයක්. මිනිස්සු වතුර බෝතල් කරලා බොන තත්ත්වයක් ඇති වෙයිද? එතකොට ඔක්සිජන් ටැංකිය පොඩි ටැංකියක් අතේ අරගෙන ළමයා ඉස්කෝලේ යන්න වෙයිද කියලා. දැන් ඒක වෙලා. දැන් මේ ප්‍රධාන ආපන ශාලාවල මම ඊයේ පෙරේදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආපන ශාලාවට ගියාම අතුර එකෙන් මොනවා හරි කෑවොත් පොඩි කෑමක් කොක මොනවා හරි ওই පානයක් තමයි බොන්න ඕන. පැණි බීමක් තමයි බොන්න ඕන. වතුර දෙන්නේ නැහැ. නැත්තම් වතුර බෝතලයක් ගන්න ඕන. ඊට පස්සේ මම අහුවා මේක වැරදි. ඔබතුමාලා කෑම දෙනවා නම් බැඳී සිටිනවා වතුර දෙන්න ඕන. වතුර ඕනනම් බොන්න මේ බාත්රූම් එකට යන මේ වොෂ්රූම් එකට යන සෝදන කාමරයට වැසිකිළියට යන තැන සිංක් එකක් තියෙනවා. එතන ජනෙල් පඩිය උඩ වීදුරුවක් තියලා තියෙනවා. ඒක වැසිකිළියේ ජනෙල් පඩිය මේ ප්‍රධාන රටේ තියෙන ප්‍රධානම ආයතනයක කැන්ටිම. එතකොට මේ වැසිකිළියේ ජනෙල් පඩියක් උඩ තියෙන වතුර වීදුරුවකින් හොදලා අර ටැප් එකෙන් වතුර බොන්නේ කවුද? නෑ. එතකොට එයා පෙළඹෙන්නේ වතුර බෝතලයක් මිලදී ගන්න. නැත්තම් අර කියන පැණිබීම ජනප්‍රිය පැණිබීම නාමයක් මිලදී ගන්න. ඒතර ඉතා සූක්ෂමව දැන් අපේ දරුවෝ පවා කැන්ටිමකට ගියාම හෝටලයකට ගිහලා කෑවොත් වතුර හෝටලෙන් දෙන්න ඕනේ එහෙම නැත්නම් ටැප් එකෙන් බොන්න පුළුවන් කියන ඒක පිළිගන්නේ නැහැ. වතුර බෝතලයක් ගන්න ඕනේ කියලා තමයි පිළිගන්නේ. එතනට සමාජයේ මනස ගෙනල්ලා තියෙනවා. හැබැයි කෝටි ප්‍රකෝටි ගණනින් ජල පිරිපහදු මේ කරන්න ඒ ව්‍යාපෘතිවල සල්ලි වියදම් කරනවා. හැබැයි වෝටර් සප්ලයි බෝඩ් එකේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් ගිහලා බැලුවොත් බොහෝ විට එතනත් බෝතල් කරපු වතුර තමයි එතුමන්ලා බොන්නේ. මට මේ පොඩි ඇමතුමට යන්න බොහෝ දෙනෙක් වෙලා බලා ඉන්නවා. පාන දුරේට අපි යනවා පළමු ඇමතුම අයිබෝන් රොෂාන් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබට? අයිබෝන්. රොෂාන් මහත්මයා කියන්නේ. ඇත්තටම ඔබ තුන්දෙනාටම මේ සුවපත් වුණා අයිබෝන් කියලා. ඔව් අයිබෝන්. දැන් මට මේක දැන් ඇත්ත වශයෙන්ම අපි දැන් මේ බොහොම අමාරුවෙන් ජාතික බලයක් ගොඩනගලා අපි දැන් ආණ්ඩුවක් පී කරගත්තා. ඒකේ ප්‍රධාන කොටස්කරුවෙක් විදියට මතවාදී අරගෙන අපේ වසන්ත මහත්මයාලා කටයුතු කරා. හරි. අපිත් ඒකේ කොටස්කරු විදියට බලාපොරොත්තු වුණා මේක පෙරලගෙන ඉවරලා ධන ආකල්පයක් තියෙන ආණ්ඩුවක් පී කරගත්තා. නමුත් දැන් අපි දැක්ක පහුගිය දවස්වල පාරේ දුවන අපේ බස් එකේ සංගීතය නෝනි කියලා කතන්දරයක් ගහලා සින්දු ටිකක් ගහලා දුන්නා. හරිද? දැන් ඒක දෙන්නේ නැහැ. ඒ වගේ මේ වෙළඳපොළ මාෆියාවට මේ රජයත් දැන් අපි ජාතික වශයෙන් බලාපොරොත්තු අධික අභිලාෂයක්. හරි? එතකොට ඒකේ ආහාර සංස්කෘතිය
ජාතික ආරක්ෂාව, ආහාරවල ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව මෙකී නොකී රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒගොල්ලෝගේ වගකීම්. ඔව්. දැන් මේවා අපි රජයකට උගන්වන්න ඕනේ දේවල් නෙමෙයි. හරි? එතකොට අසන්ත මහත්මයලා පුන පුනා මේ දේවල් කියනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේව රජය පිහිටවගෙන සම්පූර්ණයෙන්ම මේ වල්වැදුණු යට ගිය මේ මාෆියාවන් වලට එරෙහිව ජාති ප්‍රයෝජනයට අරගෙන මේ රට ගොඩනගයි කියලා. ඔව්. නමුත් දැන් අපිට පැහැදිලි දැන් ජිනීවා අපේ ප්‍රශ්නේ ගත්තත් අපේ රණවිරුවන් ඉවත් කිරීම පිළිබඳව අපේ ගෝලීය සංසදයේ කතා කරනවා. ඒකට මේ මහතුරු කතා කරනවා. නමුත් රජය ඍජු මේ බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි හාල්වල ගත්තත් වෙළඳ පොලේදී පාරිභෝගික පීඩනයටපත් වීමත් හාල්වල තියෙන ක්වොලිටි එක ගුණාභාවය. ඒව රකින්න එක ගැනවත් මේවා ගැන ප්‍රබල මැදිහත්වීමක් නැහැ. මේවා වෙළඳ පොලට ඕනෙ විදිහට අරන් යන්න ඉඩ හැරලා මේගොල්ලෝ බලන් ඉන්නවා. මේක අපිට පේනවා. අපිට දුකයි. මොකද හේතුව? අපි මේ ජාතික බලය ගොඩනගලා බලාපොරොත්තු මේ අවුරුදු 5ේදී සෞභාග්‍ය දැක්ම කියලා කරුණු ටිකක් ගෙනල්ලා පේන්නලා තියෙනවා අපිට. අපිත් ගෙනාවේ ඒක හොඳයි. නමුත් ඊට එහා හිතන්න ඕන ජාතික ප්‍රතිපත්තිය. අපිට මේන් පොලිසි ගන්න. අපි දැන් මේ මාත්‍රුරු අපි ඔක්කොම කොච්චර කතා කරත් ආහාර පිළිබඳ සෞඛ්‍ය පිළිබඳ මේ මාෆියාවට ඇටැක් කරන්නේ. හරි? අපිට තියෙනවා. අපිට පැහැදිලි වැටපෙන්නක් තියෙනවා. අපි ජාති ජනතාව විදියට පුද්ගලයෝ විදියට ගොඩනගාගත්ත දැනුම් පද්ධතිය. හරි? මේගොල්ලෝ ගණන් ගන්න නැතුව මේ යන අයාලේ යන ගමන ජාතියට කරන මේ යන අපි මෙතෙක් බලේ නගා ගොඩනගාගත්ත බලේ අප නැවතත් මේ බහුජාතික සමාගම් සහ මාෆියාවට යට කරන්න දෙන එක අපරාධයක්. ඔව් පැහැදිලි. රජයේ කටයුතු කළේ කියන එක කියන්නේ. මම ස්තුතියි මේ හැම පැත්තකම රජයට කිසියම් වගකීමක් තියෙනවා කියන කාරණේ අපි අතු කරනවා. දැන් වසන්ත මහත්තයා ඔබට බාධා කරමින් මම මේ ඇමතුමට ගියේ. නමුත් ඔබට මේ ප්‍රශ්නයේදී මැදිහත් වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන්නේ මහජන සංවාදයක්. හැමදාම අපි විද්වතුන්ට සාකච්ඡා කරන්න බාර දීලා අපේ ඡන්දයෙන් පාලකයෝ ටිකක් පත් කරගෙන ප්‍රශ්න විසඳන්න බාර දුන්නා. හැබැයි මහජනයා කවද්ද මැදිහත් වුණේ මේ රටේ ප්‍රශ්න පිළිබඳ මේ කතා කරන්න? කවද්ද අපිට සැබෑ වීදි සටන් තිබුණේ? මේවා ආයෙ සක්‍රිය කරගෙන ජනතාව රට යලි දිශාවකට ගෙනියන්නයි අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔබේ දායකත්වය සහ ඔබේ වගකීම හරි වටිනවා මේ වෙලාවේ. 066 22 83 689 තවත් කෙනෙක් ඉන්නවා අමතුමක අයබෝන්. ඔව් තලව කලේ ඔව් දයරවණගොඩ මහත්මයා. ඇත්තටම ඔතෙන් තව එක පුද්ගලික අඩුවක් තියෙනවා. ඒ තමයි ප්‍රමිති ආයතනය කියන ආයතනයේ යම් කිසි පුද්ගලෙක් හිටියනම් මම හිතනවා ඔයගොල්ලෝගේ සාකච්ඡාව ඉතාම සාර්ථක වෙයි කියලා. මොකද හේතුව දැනට රජයේ පිළිගත් ආයතනයක් තමයි ප්‍රමිති ආයතනය ලංකාවට ගේන ලංකාවේ නිෂ්පාදනය කරන සෑම දෙයකම පරිභෝජන සුද්ධ නොසුද්ධ කියන එක මේක. නමුත් මම කවදාවත් දැකලා නැහැ ප්‍රමිති ආයතනය යම් කිසි අලුතෙන් එන දෙයක් ගැන මේ ප්‍රමිතිය ගැන යම් කිසි පැමිණිල්ලක් කරොත් පමණක් ඉදිරියට යන ගතියක් තමයි මට පේන්නේ. මේක මගේ පුද්ගලික අදහසක්. මම මේ විත්ත මණ්ඩලෙන් අහන්නේ දැන් ඇත්තටම අපි ඔය අපිට දැන් මේ හැමදේම අපිට කණ්ඩ පොන්න කියන්නේ නළු නිලියනේ. ඔය මේ ගුවන් විදුලියෙන් හරි මුකින් හරි කියන්නේ මෙන්න මේක හොඳයි කියන එක. මෙන්න මේ සම්බන්ධ නියාමනයක් කරන්න බැරිද? ඒ කියන්නේ දැන් ඔය තියෙන කෑම නම් වලින් කියන්න අවශ්‍ය නැහැ. ඔව් පැහැදිලි. මේ සෑම දෙයක්ම හොඳ නැහැ කියලා කියනවා. විශේෂයෙන්ම සෑම මාධ්‍යයකම කියනවා, සෑම රටකම කියනවා මෙන්න මේ දේවල් හොඳ නැහැ. මේ බෙහෙත පාවිච්චි කරන්න හොඳ නැහැ. මම දන්නවා මෙට්ෆෝමින් කියන බෙහෙතන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙම කියලා තියෙනවා මේක දීර්ඝ කාලීනව ගත්තොත් මේක හොඳ නැහැ කියලා. නමුත් අද වෛද්‍යවරු පවා මේක නැවත නිර්දේශ කරන රෝගීන්ට. ඉතින් මෙන්න මේ වගේ ඇත්තට මම හිතන්නේ මේක පුද්ගලිකව මම පුද්ගලයෙක් හැටියට ඔබතුමා පුද්ගලයෙක් හැටියට අපි විත්ත කමිටුව පුද්ගලයෙක් හැටියට අපිව විනයක් හදාගත්තොත් හොඳයි කියන එක තමයි මට මේ අදහස් හැටියට යෝජනා කරන්නේ. ඇත්තටම ප්‍රවිත්‍ය ආයතන කෙනෙක් කියනවා මම හිතනවා ඔක තව සාර්ථක වෙයි කියලා. ඒක උත්තරයි. බොහොම ස්තුතියි ඔබට තිරුවන් සරණයි. 066 22 83 669 වසන්ත බණ්ඩාර මහත්මයා ඔබට මම බාධා කරමින් හිටියේ. දැන් මේ සියලු කාරණාත් එක්ක ගත්තාම අපිට තේරෙනවා දැන් ඓතිහාසිකව මේවා සම්බන්ධව හොයා බැලීමක් සිදු වුනේ නැහැ වගේ කියලා පේනවා. හැබැයි ඒක දැන් අර කිව්වාගේ දැන් රජයේ මේ පිළිබඳව දේශපාලනික තීන්දුව බලවත් වෙනවනේ මේ ආර්ථික කාරණා හැසිරවීමේදී. ඒතකොට දැන් මේවා හැසිරවීම පිණිස දේශපාලනයේ මැදිහත් වීමක් වෙලා නැද්ද මේ වෙනකොට? අලුත් වැඩිද දැන් මොකද්ද තියෙන ගැටලුව එතන ඔබතුමා දකින්නේ? මේ දැන් අපේ රාණගොඩ මහත්මයා සහ අපේ ප්‍රශාන්ත් මහත්මයා
ඒ පළකරපු අදහස් ගැන විවාදයක් නෑ. රොෂාන් මහත්මයා බොහොම සිත් වේදනාවෙන් කතා කළේ. ඒ සිත් වේදනාව අපිටත් තියෙනවා. හැබැයි මේක ස්විච් එකක් දැම්මා වගේ මේ ආණ්ඩුවක් වෙනස් වෙච්ච ගමනින්ම මේ වෙළඳපොළ බලවේග සහ ඔවුන් සමග සන්දානගතව සිටින මේ නිලධාරී තන්ත්‍රය වෙනස් වෙන්නේ නෑ. ඒක ලොකු සටනක්. ඒක ජනාධිපතිතුමා ස්විච් එකක් දාපුවම මේ ඔක්කොම වෙනස් වෙනවා කියලා ඒ තරම් සරල නෑ. මේක ලෝකයේ හැම රටක්ම මුහුණ දෙන ප්‍රශ්නයක්. අවසනාවකට අපේ වගේ රටක මේසා විශාල උගතුන් ඉන්න රටක නිදහස් අධ්‍යාපනයෙන් මේ ක්‍රියාවලිය මෙහෙම දිගට කරගෙන යන්න වෙලා තියෙන එක තමයි කනගාටුදායක. දැන් උක ඉතියෝපියාවේ හරි සෝමාලි ඉතියෝපියාවේ නම් දැන් අපිට වඩා හොඳයි කියලා මම හිතන්නේ. මේ සෝමාලියාවේ හරි කෙන්යාවේ හරි මොක අපිට හිත හදා ගන්න පුළුවන්. මේ රටේ එහෙම සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රමිති ආයතනය ගැන කිව්වනේ. ඒතර ප්‍රමිති ආයතනය ප්‍රමිතිය හදලා දෙනවා සමාගමට ඕන විදියට අපි ගොනාට අන්දන්න. හැබැයි අමතිවරයාටත් ලේසි නෑ ඒකේ ඉන්න ප්‍රධානියව මාරු කරන්න හරි ඒකට ඇක්ෂන් ගන්න හරි ලේසි නෑ. ඔවුන් බලවත්. මේ මා කලින් දවසක් මම හිතන්නේ මේක කියලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ එක්තරා කිරිපිටි සමාගමක් කිරිපිටි සමාගම් වල කරන අයුතු දැන්වීම් කිරිපිටි සමාගම් අද රටේ පොඩි ළමයින්ව මේක බිව්වම මොලේ හැදෙනවා. ඒ අද විකාර නීති විරෝධී දැන්වීම් දානවා. ඒවා ආහාර පනත යටතේ වැරදි. එතකොට මේ සමාගම මොකද කරන්නේ? මේ සමාගම රුපියල් ලක්ෂ 20ක් මාසෙකට වැටුප ගෙවලා හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සේවයට ගන්නවා. පෙන්ෂන් ගියාට පස්සේ විශ්‍රාම ගියාම. හරිම ආචාර ධර්ම විරෝධී වැඩක්. නීතියෙන් එක නවත්තන්න බෑ. එතකොට ඒ ගන්නේ මොකටද? නිකම් මේසයක් පුටුවක් තියෙනවා. එතුමාට එතන රාජකාරියක් නැහැ. එතුමාව ගන්නේ ඊළඟට එතුමාගේ ජූනියර් නිලධාරියෙක් තමයි අර අධ්‍යක්ෂ ජෙනරාල්ලා ඉන්නේ. එයාට කියලා වැඩේ බේරගන්න. මචං මේ කේස් එක අදින්න එපා, නඩු දාන්න එපා, හරි මොනවා හරි කියලා ඒවා බේරගන්න. එතකොට මේ රටට ආනයනය කරන කිරිපිටි වල කිරිමේදය ඉවත් කරලා කිරිමේදය කිලෝග්‍රෑම් එකක් රුපියල් 850ක් විතර වෙනවා. බටර්. එතකොට පාම් තෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 150ක් විතර වෙන්නේ. 200ක් කියන්නකෝ. එතකොට කිරිමේදය ගණන් වැඩි කිරිමේදය අයින් කරලා එකෙන් බටර් හදලා විකුණලා අපිට බොණ්ඩ පාම් තෙල් දාලා ඉවනවා. එතකොට මේක පරීක්ෂා කරන්න ඕන ආහාර පනත යටතේ. හැබැයි මොකද කරලා තියෙන්නේ? ප්‍රමිතිය හදලා තියෙනවා එක්තරා ගල් යුගයේ පරීක්ෂණ වලින් මේක හොයන්න බැරි වෙන්නේ. එතකොට උදාහරණයක් විදියට දැන් කිරිමේදය අයින් කරගෙන පාම් තෙල් දාන්නේ සල වශයෙන් 130ක් 40ක් විතර. ඊට වඩා දැම්මොත් ඒක රස වෙනස් වෙනවා. හැබැයි මේගොල්ලෝ තෝරලා තියෙන පරීක්ෂණ වලින් මේ ඒ හොයන්න පුළුවන් 140ට වැඩිය තිබුණොත් විතරයි පාම් තෙල්. නැත්තම් හොයන්න බෑ. එතකොට මේ රටේ මහජනයාගෙන් පඩි ගන්න මේ ප්‍රමිතිය ආයතනය. ප්‍රමිතිය හදලා තියෙනවා අර සමාගමට උමනා විදියට. 140ක් දක්වා. ඒතර කොම්පියුටරයක් වෙනස් කරනවා අවුරුද්දෙන් දෙකෙන්. හැබැයි මේ ගල් යුගයේ අවුරුදු 40ක් පරණ පරීක්ෂණ භාවිතා කරනවා. ඒතර අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔවුන් මේ සැරේ ආයවැය වුණත් මන්ත්‍රීවරු කීප දෙනෙක් විතරයි එහෙම මේ නව අදහසක් සමාජය වෙනස් කරන්න හිතන්න පොළඹවන බලපෑමක් ඇති වෙන වෙළඳපොළට අදහස් පළ කරේ. නිකම් එහාට මෙහාට වැඩි හුමාරු කරගන්නවා වගේ විවේචන එල්ල කරා මිසක්. ඉතින් අපේ රටේ නිලධාරි පන්තියේ අති බහුතරයක් දූෂිත නිලධාරීන් පිරිසක් ඉන්නවා. එයයි මේ සමාගම් විසින් මිලදී අරගෙන තියෙන්නේ. ඒතර දේශපාලන තන්ත්‍රය මේකේ ගැඹුර දකින්නේ නැහැ හෝ ඒ අය වෙනත් ඒ අයගේ ඡන්දය ලබා ගැනීම සඳහා මහජනයා සතුටු කරන්න මේ මොන මලගවල වලට යනවා. ඒ රස්සාවක් කරන් දෙන්න පුළුවන් නම් ඒක කරනවා. ඒ අය ඒ වැඩේ බලන් ඉන්නවා ඊළඟ ඡන්දේ එනකම්. ඒතර අපි මේ වගේ මාධ්‍ය ආයතන වල ඔබතුමාලා අවස්ථාව දෙනවා. දැන් බොහෝ ආයතන එහෙම අවස්ථාව දෙන්නේ නැහැ. අපි මහජනයා දැනුවත් කරන්න උත්සාහයක් ගන්නවා. බිමෙත් යම් සටනක් කරනවා. අපිට නඩු දාවමත් කමක් නැහැ කියලා අපි මෙතුමාටත් නඩු තියෙනවා, මටත් නඩු තියෙනවා. මේ සමාගම් වලින් දාලා වන්දි ඉල්ලලා මිලියන 500ක් ගණන් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒවා අපිට ගෙවන්නත් බෑ. අපිට හිර යන්න උනොත් හිර යන්න කමක් නැහැ. අපි කැපෙත්තෙන් ඉන්නේ. මේ එහෙම එය අපිව නවත්තන්න හදන්නේ නඩු දාලා. මිලියන 500ක් ගෙවපන් මිලියන දැන් මේ පුදුමාගේ දැන් තියෙන නඩුව කීයද ඉල්ලන්නේ? මිලියන 500ක් ඉල්ලනවා. දැන් අපි එක නඩුවක් 500ක් අපි ඒක දැන් ඒ නඩුව මැද තියෙන්නේ අපි සමාදාන වුන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් ඒගොල්ලොත් පොඩක් අමාරු වැටලා ඉන්නවා. එහෙනම් නඩුව මග නතරලා තියෙනවා. මේ නඩු දාලා මේවා නවත්තන්න හදන්නේ බලපෑම් කරලා. මේ නිලධාරීන් මිලදී ගන්න පුළුවන් අය මිලදී ගන්නවා. යටත් වෙන්නේ නැති මිනිස්සු නඩු දාලා යටත් කරන්න හදනවා. මාධ්‍ය ආයතන කොහොමත් මාධ්‍ය බජට් එක පෙන්නලා සමහර ඔබතුමා නෙවෙයි ඔබතුමාගේ මාධ්‍ය ආයතනෙ අපි කරු කරනවා. සමහර මාධ්‍ය ආයතන අපි සාකච්ඡාවකට ගියොත් තියෙනවා
අනේ ඕවා ගැන නම් කතා කරන්න එපා. කිරිපෙටි ගැන නම් කියන්න එපා. අහවල් එක නම් කියන්න එපා. ඒතර අපිට දැනීම හම්බෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ මහජනයා රවට්ටලා මහජන සෞඛ්‍ය අනුතරේ දාලා තමන්ගේ දැනීම් බජට් එක බේර ගන්න ඕනේ කියලා තමයි මේ මාධ්‍ය ආයතන කියන්නේ. මම මේ නම් කියන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මහා දුෂ්ට වෙළඳපොළක් රාජ්‍ය තන්ත්‍රයක් ඇතුළේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි දැන් මේකෙදි සුමිත් මහත්මයා දැන් අපිට තව විශ්වාසය තබන ආයතන තමයි පාරිභෝගික අධිකාරිය. ඒතකොට පාරිභෝගික අයිතිවාසිකම් සුරකීම පිළිබඳ ප්‍රඥප්තියක් තියෙනවා. පාරිභෝගික නීතියක් තියෙනවා. මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරලා නැද්ද මේ වෙළඳපොළ ඇතුළේ? දැන් වෙළඳපොළ බැලූ බැල්මට වෙළඳපොළ නම් මහජන සෞඛ්‍ය බිඳින්න හේතු වෙන්නේ. දැන් මේ කියන කාරණේ. එකක් තමයි ආහාර වලින් බිඳිනවා, බෙහෙත් වලින් බිඳින්න පුළුවන්. දැන් මේ දෙකෙන්ම රාක්ෂයෙක් වාගේ වෙළඳපොළ ගිල ගන්නවා නම් මිනිස්සයාව. તો දැන් අපි මේ වෙළඳපොළට එරෙහි සටනක් තියෙන්න ඉබේ. ඒ සටන ක්‍රියාත්මක කරන්න පාරිභෝගික දැන් මේක නියාමනය කරලා කවුරු හරි මිනිස්සුගේ පැත්තට එවන්න එපා. දැන් එතන දූෂිත නම් එතන විකෘති නම් දැන් අපි තව විශ්වාසය තබන ගන්නේ පාරිභෝගික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය, ඔයගේ තොරතුරු දැන ගැනීම, ඒ වගේ සඳහා මේවා මොකද වෙන්නේ? මේවා අකර්මණ්‍යයේදම වැදගත් නැද්ද? ඒවා කතා සාප්පු විතරයි. ඒවත් තියෙන්නේ මේ නියාමන ආයතන බොහෝ දේවල් ඉස්සල්ලාම මේගොල්ලෝ මිලදී ගන්නේ හා ඒවට ඇප්‍රෝච් කරන්නේ මේ නියාමන ආයතන. හැබැයි මේ දැන් ඉන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ටිකක් ඉන්නවා ඒක යමක් කරන්න උත්සාහ ගන්න. හැබැයි ඊට ඉහළින් දේශපාලන අධිකාරී හා ඒ බලපෑම ඊටත් හද ලෙස බලපානවා. උදාහරණයක් කියලා ගත්තොත් මීට ඉස්සෙල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් ඇමතිවරයාගේ කාලයේදී ගැසට් එකක් ගහලා තියෙනවා පොල් තෙල් වලට පාම් තෙල් කලවම් කරලා විකිණීම සඳහා. නීත්‍යානුකූල කරලා තියෙනවා. මේ හොරෙන් කරපු දේ කියන්නේ පොල් තෙල් වලට ගමේ ගොඩේ පොල් තෙල් එකට පාම් තෙල් කලවම් කරලා විකුණුණා. ඒක මිනිස්සු දැල්ලා මිනිස්සු ඒක එපා කියනවා ගන්නෙ නැහැ ප්‍රශ්න තියෙනවා. මිලදී ගන්න පුළුවන් එක්කන බෝතලයට දාපු අය ගන්නවා. එතකොට බෝතල් වල තෙල් පැකට් කරලා තියෙන නාමිකව තියෙනවා. නාමිකව නැතුව බැරල් වල තියලා කරණීය වක් කරලා දෙන ඒවල් බෝතලයට වක් කරලා දෙන ඒවල් බොහෝ වෙලාවට තියෙන කලවංගම්. ඉතින් මේ ජාවාරම්කාරයන්ට අවශ්‍ය විදියට ප්‍රමිති මේ මොනවාද පාරිභෝගික අධිකාරිය විසින් එක්තරා කාලයක ගැසට් එකක් ගහලා තියෙනවා අරක නීතිගත කරන්න. එතකොට මේ ඒ වගේම තමා ප්‍රමිති ආයතනයෙන් මම පෞද්ගලිකව ලිපියක් කියලා තොරතුරු ඉල්ලා තියෙන තොරතුරු ගැනීමේ පනත යටතේ මම පාම් ඔයිල් පිළිබඳව තොරතුරු ලබා ගන්න රේගුවට සහ ප්‍රමිති ආයතන වල රේගුව ඉතාමත් ඉක්මනින් දවස් 7ක් ඇතුළත ඒගොල්ලෝ උත්තර එවලා තිබ්බා බොහොමත්ම අවංකව විවෘතව. හැබැයි ප්‍රමිති ආයතනයේ දෙවෙනි අපි මේ දවස් 14ක් ඇතුළත ඇපීල් එකක් කරන්න දෙන ඒකටවත් ඒගොල්ලෝ මේ උත්තර දෙන්නේ නැහැ. ඒ ප්‍රමිති ආයතනයේ මෙතුණ කිව්වා වගේ ඇත්තටම ප්‍රමිති ආයතනයෙන් ජනතාව ගලව ගන්න ඕන අද කාලේ. ඒ තරම් ඒගොල්ලෝ ඇඩමන්ට් ඒගොල්ලෝ ඒ ක්‍රියා කරනකොට මේ දැන් සබන් වල ප්‍රශ්නේදී සහ කිරිපිටි ප්‍රශ්නේදී පෞද්ගලිකව මට ඒක හැප්පෙන්න ඕන නඩු දාලා තියෙන එක සබන් වල ප්‍රශ්නේදී තව නඩුවක් එන්න එනවා දැන් මේ කියන්නේ ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒකෙත් තව මිලියන 500ක් ඉල්ලලා තියෙනවා දැන් මිලියන 500ක් පිටිකිරි සමාගමත් එක්ක නඩුවක් යනවා. ඒතර මේ හැම එකට පිටිපස්සට සපෝට් එක කම්පැනි වලට දෙන්නේ මේ වගේ සමහර නියාමන ආයතන. කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නිලධාරීන් මේ උඩුගම් බලා පීනන. හැබැයි ඊට වැඩිය අර මහා පරිමාණ වශයෙන් ඉන්න මිනිස්සු මේ විල්කිල්ලා ඉවරයි. ඒතකොට තොරතුරු දැනගැනීමේ පනත කියන එකෙන් තියෙන තොරතුරු දැනගැනීමේ අහුරලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරිය විසින් ආරක්ෂණ අධිකාරිය විසින් එකෙනුත් ඊට පස්සේ කියන්නේ පාරිභෝගික සුරකන්න අවශ්‍ය විදිහට වෙළඳපොළට සමහර වෙලාවට කටයුතු කළා දෙනවා. මේ වෙළඳ දැන්වීම් වලට විරුද්ධව කටයුතු කරන්නේ. අපි එක සැරයක් අපිට මතකයි එක්තරා සබන් ජාතියක දැන්වීමක් දැම්ම A කියන වේදියේ ළමයි B කියන වීදියේ ළමයි එක ඒ විදියක ඒගොල්ලන්ගේ සභායක ගන්නවා. එතකොට වෙච්ච දෙයි B කියන එක. ඉතින් එහෙම දැන්වීම් පළ කරන්න බෑ. අපි ගිහිල්ලා ඊට පස්සේ ඒකට විරුද්ධ මේ කම්ප්ලේන්ට් එකක් දානකොට එතන හිටපු නිලධාරියා බොහොම තද ලෙස වෙළඳ දැන්වීම වෙනින් පෙනී සිටියා. අවසානයේ අපි තර්ක කිරීම තුළ සහ එදා හිටපු මේ ඩිරෙක්ටර් ජෙනරාල්ගේ මැදිහත් වීම මත ඔහු ඒක තේරුම් අරගෙන තමයි ඒ දැන්වීම නැවැත්තුවේ. ඔව්. ඒ කියන්නේ හරි අමාරුයි ඔය තැන. ජයග්‍රහණ නැතුවම නෙවෙයි. නමුත් හැබැයි ඒ ජයග්‍රහණ ලැබෙන්න නම් සටනක් තියෙන්න ඕන බිමේ. බිමේ සටනක් තොරව අපි කවුරු හරි විසින්
ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා නම් එකක් වැරදි. හැබැයි ඒ සටන හදන්නේ කවුද? සමහරට සටන් හදන්න ඕන අයම අවියායුධ අවශ්‍යයම ඒව නිෂ්ක්‍රිය කරලා දෙනවා මිනිස්සුන්ට. එතකොට අපි කොහොමද මේවට සටනක් හදන්නේ? ඉතින් අපි බොහොම මහන්සියෙන් මේ සමාජ සංවාදය තමයි සටනේ මූලාරම්භය. ඒකයි අපි මේ සංවාදයක් ටිකක් පුළුල්ව ගොඩනගන්න හදන්නේ. ඒතකොට ජනතාවගේ මේක චින්තන විප්ලවයක්. ජනතාව හිතන්න ඕන. දැන් කොවිඩ් වසංගතයේ ඇවිල්ලා අපි බිඳිලා නම් අපි වැටිලා නම් බෝනෝන් රෝග වලින් අපි පීඩාවට පත් වෙනවා නම් හෙට දවසේ කුඩා දරුවා පවා මේ භයානක දියවැඩිය රෝගයට ගොදුරු වෙනවා නම් දැන් ළමා වයසේ සිට මේ තාම කෙටි දැන් මේ කාරණා සම්බන්ධව සාකච්ඡාවක් කොහෙද තියෙන්නේ? කොවිඩ් අපි මේ නිසා අපිට බරපතල විදිහට ආපහු අපි ගැන හිතන්න වෙන කාලය ඇවිල්ලා තියෙනවා. මේක මේ කොවිඩ් වලින් ගැලවීමට පාර හිවීමක් විතරක් නෙවෙයි, ගැලවිය යුතුයි. හැබැයි මේ මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අපිට මීට වඩා අවධානයක් යොමු කරන්න වෙයි කියලා හිතමින් කියමින් මතක් කරමින් අපි ඔබට තවත් ඔහින් අවසර ලන කෙටි විරාමයකට යන රැඳී සිටින අප සමග. නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. බොහෝ දෙනෙක් අපිට කතා කරන්න උත්සාහ කරනවා. 066 22 83 669 අපේ දුරකථන අංකය ඔබට එන්න පුළුවන් මැදිරියට මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳව කතා බහ කරන්නේ. දැන් වසන්ත වණ්ඩාර මහත්මයා දැන් නූතන වෙළඳපොළේ හැසිරීම ප්‍රබල විදිහට මහජන සෞඛ්‍යයට බලපානවා කියලා ඔප්පු කරන්න මොනවද පුළුවන්? දැන් අපේ තමයි දැන් සෞඛ්‍ය බිඳ වැටෙන්න වෙළඳපොළ හේතුවක් වෙනවා. මේ කිව්ව කාරණාත් එක්ක. ඒකෝට දැන් දැනට එහෙම පරීක්ෂණ මට්ටමේ නිශ්චිතවම අපි කරුණු කාරණා ආඳුනගෙන තියෙනවද? මට අමතුමකට යන්න ඉඩ දීලා ඉන්න. නිශ්චිතවම කරුණු කාරණා ආඳුනගෙන තියෙනවද අපිට විද්‍යාත්මකව කියන්න පුළුවන්. ඔව් අපි යනවා අමතුමකට කුරුණෑගලට යන්නේ. ලියනගේ මහත්මයා ඔබ අපිට කතා කරන්නේ අයබෝන්. අයබෝන්ද දැන් මම මේ භූමියේ ඉඳලා කතා කරන්නේ. ඔව් ලියනගේ මහත්මයා. මගේ නම ලියනගේ. ඔව්. ඉතින් ඇත්තටම මම මේ ප්‍රායෝගිකව මේ දැනට පැහැදිලිව අපිට පේනවා අපි කන්නේ මොනවාද, බොන්නේ මොනවාද, අඳින්නේ කොහොමද, ඇවිදින්නේ කොහොමද කියලා සේරම නිර්ණායක ඉදිරිපත් කරන්නේ මේ රූපවාහිනිය. මේක මහා ලොකු බලපෑමක් සමාජයට කරනවා. එතකොට මේ මෑතකදී යනවා මේ දත් බේච් දාතිය ඒකට පොතු ගස්වල පොතු පෙන්නනවා. නාකි මිනිස්සෙක් පරණ පොතක් පෙරලනවා පෙන්නනවා. මේකේ මේ දේවල් ගොඩාක් දාලා තමයි පෙන්වන්නේ මේ අපිට මේ ටූත් පේස්ට් එක පෙන්වන්නේ. එතකොට ප්‍රායෝගිකව අපි බැලුවොත් අපිට තේරෙනවා මේ ටොං ගණන් හදන ටූත් පේස්ට් හදන්න කොහෙන්ද ඔච්චර පොතු? කොහෙන්ද ඔච්චර තෙල්? කවුදර නාකි මිනිස්සයා? මේ ඇත්තටම මම මේක දිහා හුඟක් වෙලා බලන් හිටියා. අපිට මේ අසරණ වෙලා දැන් මේ මහතුරු දෙන්නටම නඩු දාලා තියෙනවා. මේ මහතුරු දෙන්නම ඉදිරිපත් වෙලා තියෙන්නේ අපි වෙනුවෙන්. හැබැයි මහ ජනතාව වශයෙන් අපිටත් යුතුයකමක් හරි හැකියාවකුත් තියෙනවා. අපිට තියෙන පොඩි මොලේ හරි පාවිච්චි කරලා මේ වගේ බොළඳ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාද්දී ඒවා හැම නෙමෙයි කියලා තීන්දුව කරගෙන ඒ වගේ ගන්නේ නැහැ කියලා තීන්දුවකට එන්න තියෙනවා. මේ කන්සියුමර් රෙසිස්ටන්ස් එකක් අපේ ලංකාවේ නැහැ. ඉස්සර අප කිව්වේ පත්තරේ තිබුණා කියනවා. ඊට පස්සේ කිව්වා රේඩියෝ එකේ කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් රූපවාහිනිය කිව්වා කියලා. දැන් තවත් YouTube එකේ තිබ්බා කියලා. දැන් මේ සේරම නේද අපිව අන්දන්නේ. ඉතින් මහ ජනතාව වශයෙන් අපි සන්නද්ධ වෙනවා නම් අපිට තියෙන පොඩි මොලේ ඇති ප්‍රායෝගිකව දේවල් තේරුම් බේරුම් කරගන්න. මේ වැඩතරන හරි හොඳයි. නමුත් මං හිතන්නේ මහ ජනතාවනේ ඇඳෙන්නේ අන්දවන් ලබන්නේ. ඒතර අපිට හැකියාව තියෙන්න ඕන අඳින්නේ නැතුව ඉන්න. බොහොම ස්තුතියි යහුම්කන්ද. මම හිතන්නේ අපි ওই පිළිවෙලත් කතාව වෙමින් මේ විරාමයේ අතරතුරත් අපි මේ සංවාදයේ නිරත වුණ පැහැදිලිවම ඔබ කියන කාරණේ යම් සත්‍යක් තියෙනවා. යම් සත්‍යක් වගේ මේ ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු වෙනවා. ජනතාවට මිත්‍යාව නම් කියලා දෙන්නේ මිත්‍යාව පහු කරලා සත්‍ය වටහා ගැනීමට මනුෂ්‍යයට හැකියාවක් තියෙනවා. අපි ඒ පිළිබඳව කතා බහ කරනවා. ඔබ රැඳී සිටී කියලා බලාපොරොත්තු වෙනවා අපේ සාකච්ඡාවත් එක්ක දිගින් දිගටම. වසන්ත මණ්ඩල මහත්තයා මා කිව්වේ දැන් ඔය කියන කාරණා. දැන් අපිට මේ මහජන සෞඛ්‍යයට ඍජුව වෙළඳපොළ ගොදුරක් මේ මහජන සෞඛ්‍ය විනාශ කරන්න වෙළඳපොළ මැදිහත් වෙනවා කියන කාරණේ නෙමෙයි කියන්නේ. ඒකට දැන් කිසියම් සාධක සහිතව සාක්ෂි සහිතව කළ පරීක්ෂණ මොන හරි තියෙනවද ඉදිරිපත් කරන්න පුළුවන් දේ සම්බන්ධව? ඒ සම්බන්ධයෙන් ඉතින් විශාල වශයෙන් පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් වෙලා තියෙනවා. බෝනෝන රෝග වලට හේතුකාරක වෙන්නේ ආහාර සහ ජීවන රටාව කියන එක. එතකොට අද අපේ ආහාරත් ජීවන රටාවත් දෙකම අපිට හසුරුවන්නේ අපේ වෙළඳපොළ විසින්. ජනමාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා මාධ්‍ය වාහකෙක් වෙනවා මේ තොරතුරු ටික ගෙනියන. විශාල කටයුත්තක් ඉටු කරනවා.
ඉතින් ඒකෙදී ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ඒ බලපෑමෙන් ජනතාව මුදෝගන්න තියෙන ආයතනත් අර මා කලින් කිව්වා වගේ ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඒගොල්ලෝ යටත් කරනවා විවිධ ක්‍රමවේද හරහා. දැන් එතකොට අපේ ලියනගේ මැතිතුමා කිව්වා වගේ වෙන දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් මහජන කණ්ඩායම් ඒ සමාගම් වල අයුතු මේ බලපෑම් වලට එරෙහිව නැගී සිටිනවා. නමුත් අපේ රටේ ඒවා හරිම අඩුයි. දැන් එක්තරා කාලයක 80 දශකයේ එතකොට මේ සමාජ මාධ්‍ය ලොකුවට තිබුණේ නැහැ. ලොකුවට කොහොමවත් තිබුණේ නැහැ. එක්තරා ප්‍රධාන කෝලා බීමක් විකුණන ජාත්‍යන්තර සමාගමක ප්‍රධානියා කියනවා අපි තරඟ කරන්නේ වතුර සමග කියලා. කියන ඔවුන්ගේ ඉලක්කය ඒක දැඩි විරෝධයට ලක් වුණා. ඒක ඉන්දියාවේම දැඩි විරෝධයට ලක් වුණා ඒ ප්‍රකාශය. ඒ කියන්නේ ඒගොල්ලෝ තරඟ කරන්නේ මිනිස්සුන්ට වතුර වෙනුවට මේගොල්ලන්ගේ පානය බොන තැනට පත් කරන්න. ඉලක්කය. ඒකට දැන් අර මා කිව්වේ අර මේ බණ්ඩාරනායක සම්මානශාලාවේ අපනශාලාවේ මිනිස්සු බොන්නේ ඔය කියන පානේ. වතුර ඕනනම් වැසිකිළියට ගිහිල්ලා වැසිකිළිය ටැප් එකෙන් එක වීදුරුවක් තියෙනවා ඒකෙන් වතුරක බීලා ඉන්න ඕනේ. ඒක සම්බන්ධයෙන්වත් අපි කතා කරන්නේ නැහැ. මා කිව්වේ මේ ජලය විශාල වශයෙන් ඒ වෙළඳපොළකරණයට ගොදුරු වෙච්ච විදිය අපි වර්ෂාපතනය අපේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2300ට වැඩි. සාමාන්‍ය කියන්නේ වියලි සාතෙත් කලාප ඔක්කොම ගත්තම එතකොට ගංගාවල් 103ක් මේ අපේ කඳුකරේ සිට මූදට ගලාගෙන යනවා. කුඩා වැව් අමුණු 35000ක් තියෙනවා. ඒතකොට ජල සම්පාදන දෙපාර්තමේන්තුවක් තියෙනවා මේ මණ්ඩලයක් තියෙනවා. හැම අවුරුද්දකම බජට් එක බිලියන ගණනක වතුර පිරිපහදු කරනවා. හැබැයි ටැප් එකෙන් වතුර බොන්නේ නැහැ. අපි ඒක පුරුදු කරන්නේත් නැහැ. ඒ නගරාධිපතිතුමාලත් බොන්නේ බෝතල් කරපු වතුර. එතකොට අඩු ගානේ කඩේක කෑම දුන්නම වතුර එක දෙන්න ඕනේ. ඒක මේ නීතියෙන් මේ ඒක යුතුයකමක් වගකීමක් කියලා සලකන්නේ නැහැ. කෑම එක කාලා අර කියන පානයක් බොන්න ඕනේ. ඒ පානයක පොඩි වීදුරුවක තියෙනවා සීනි ග්‍රෑම් 25ක්. හිතලා බලන්න. ඒතර මේ පාසල් තියෙනවා මේ රටේ මෙවැනි බෝතල් 1000ත් 3000ත් අතර ප්‍රමාණයක් විකුණන පාසල්. ඒවා සම්බන්ධ සමීක්ෂණ කරලා තියෙනවා. මේ කුරුණෑගල නගරයේත් එක්තරා පාසලක් තිබුණා. මේ ඒක මේ ජාතික පාසලක් නෙවෙයි ප්‍රාදේශීය පාසලක්. ඒ පාසලේ බෝතල් 800ක් විකුණලා තිබුණා එක දවසකට ඔය කියන බෝතල් දරුවන්ට ඉස්කෝලේ දරුවන්ට. මට මොහොතකට දරුවෝ වතුර බොන්නේ නැතුව අර කියන බෝතල් තමයි බීලා තියෙන්නේ ඉස්කෝලේ 800ක්. මට ඇමතුමට යන්න ඉඩ දෙන්න අපි යන කඩවල ගෙදරට සරත් මහත්මයා ඔබයි අපිට සම්බන්ධ වෙන්න ආයිබෝන්. ආයිබෝන් නින්නාද වැඩසටහනට ඉස්තුව වෙනවා. ඔව් සරත් මහත්මයා. මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳ මගේ අදහස මහත්මයා දැන් මේ මහජන සෞඛ්‍ය සහ නූතන වෙළඳපොළ කියන එක අපි අධ්‍යයනය කරපුවාම මට මේ මහජන නූතන වෙළඳපොළ හැදුනේ මොකද අපි දැන්ට අවුරුදු 30කට ඉස්සෙල්ලා වගේ අපි පාසල් යනකොට අපි ඉස්සෙල්ලාම පාසලේ මහත්තයා ඉස්සෙල්ලාම පන්තිල් දරන් ඉවරලා අපි ගන්න උදැල්ල ගන්න තමයි දුවන්නේ මහත්තයා. උදැල්ල ළමයි සේරම කියන උදැල්ල තෝරා උදැල්ල වරන් අපි ඒ කාලේදී අයියම්මාර ඊරියගොල්ල අධ්‍යාපනයතුමා අපි ගිහිල්ලා මේ පැයක් වැඩ කරන්න ඕන පාසලේ. වැඩ කරලා තමයි අපි දාඩිය පෙරාගෙන තමයි අපි එන්නේ පන්තියට. එතකොට අද එහෙම වැඩ පිළිවෙලක් මම කියන්නේ මේ විද්වත් මණ්ඩල කියලා අද ආණ්ඩුවේ හදාලා තියෙන ඇයි එහෙම එකක් මේ රජයට දොස් කියලාට මම විරුද්ධයි. අනිත් එක මේ සමාගමකට දොස් කියනවා. මොකද සමාගම අපි සූක්ෂම විදිහෙන් ජනතාව මේ වෙන කොට්ටාසයක්. මේගොල්ලන්ට මේ විද්වත් මණ්ඩල හැරෙන්නවත් බෑ. සමාගම ගියාම පෙරදිලා තමයි තියෙන්නේ ඔය ලැබලුවොත්. ඉතින් අපිට හොඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරන්න බැයිද මේ දැන් ඔය ඩයබටිස් වගේ රෝග හැදෙන්නේ පොඩි කාලේ ඉඳන් මිනිස්සයා කියන්නේ මේ ප්‍රමාණයට වැඩි ආහාර ගැනීම තමයි මේකට ප්‍රධාන හේතුව. පොඩි කාලේ නම් ළමයා පුරුදු කරන්න ඕන මේ කාර්ය සූර පුද්දලෙක්. ශිල්ප අපි කලා ශිල්ප ආරම්භ ශිල්ප කරනකොට මේ ජීවන ශිල්පය කියන එක අද මේ නැති වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මානව අධිපෝෂණ ළමයි කොච්චරද ඉන්නවද කියලා. එතකොට අපි රජයේ යෝජනාවක් කරන්න ඕන මේ පැයක් වැඩ කරලා මේ අධ්‍යාපනයේ නෙමෙයි ජාබනය ඕනේ. මම අපි වෙන වැඩකට ඔයලා කතා කරුවා. මේ ජාබනය කියන්නේ මේ මිනිස්සයා මේට වැඩි එහා විදිහට මේ මනස ක්‍රියාත්මක කරන වැඩ පිළිලක් අද ඉදිරියට කරන්න ඕන. ඒකයි මගේ අදහස. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට 066 22 83 608 609
ඔබට එන්න පුළුවන් කතා බහ කරන්න අවසන් බණ්ඩාර මහත්මයා. ඔව් දැන් මෙබඳු වෙළඳපොළ හැසිරීමක් තමයි තියෙන්නේ. දරුවා මේකට ගොදුරු වෙනවා. එතකොට දැන් අපිට පාසල් පද්ධතියවත් මේවා නියාමනය වෙන වැඩපිළිවෙලක් නැද්ද? දැන් උදාහරණයක් හැටියට දැන් වැඩිහිටියෝ මේ බෝන් රෝග වලින් මේ ඇදෙන්න පුළුවන්. අපි අකමැති නමුත් අකමැති වුණොත් මේ කතාව කියන්න වෙනවා. හැබැයි දැන් නැවත වතාවක් මේ රෝහල් වලට ලගින්නේ මේ කුඩා දරුවන්. වැඩිහිටියන් ඒ කොයි ඒ සෞඛ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙල සෞඛ්‍ය පාඩම් තියෙනවා පාසල් විෂය පදය තුල ඒ වගේවත් මේවා සාකච්ඡා වෙන්නේ නැති ඇයි මෙහෙමයි ගමක එතුමා කියපු කතාව මේ කියන්නේ අපි මේ පාසල් විෂය මාලා වෙනස් කරන්න ඕන දරුවෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු කරන්න ඕන ඒ ඔක්කොම ඇත්ත. හැබැයි දැන් ඇමරිකාව වගේ මහා වෙළඳපොළ අධිරාජ්‍යම් පවා පිළිඅරන් තියෙනවා මේ වෙළඳපොළ මට්ටු කරන්න නැතුව හෘද සාක්ෂියට එකඟව මේක කතා කරන්න නැතුව හැපෙන්නේ නැතුව අපි වෙන දේවල් සියල්ල කරත් බේර ගන්න බෑ කියලා. මා කිව්වේ අර දැන් දරුවන්ට 15%කට දියවැඩියාව කියලා දැන් පරීක්ෂණ දත්ත තියෙනවා. ඒතර මහා සමාගමක් අර විදියට හිතනවා. අපි දරුවන්ට වතුර වෙනුවට අපේ බීමේක පෝන තැනට අපි ගේන්න ඕන. ඒක නම් අරමුණ ඒක දුෂ්ට අරමුණක්. ඒකට එරෙහිව අපිට සටනක් නැත්තම් අපි ඒකට විරුද්ධ වෙන්නේ නැත්තම් කෑ ගහන්න නැත්තම් අපි මේ ඉස්කෝලේ මහත්තයා මේ දරුවට මේ පාඩම කියලා දෙන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ඉස්කෝලේ ආදිසිච්ච සංගමේ හරි මේ වැඩිම මිදලට කැන්ටිම දෙන්න තමයි බලපෑම් කරන්නේ. ඒතර 2011 චක්‍රලේඛනයක් ගැහුවා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මම හරි ගරු කරනවා එතුමාට. අපි එතුමාව කීප වතාවක් හම්බෙලා එතුමා මේකට විශේෂ අවධානයක් යොමු කරලා චක්‍රලේඛනයක් ගැහුවා. අපි මේ මිත්‍රෝ කණ්ඩායමක් අපි මේ කුරුණෑගල පාසල් 3ක අපේ අතින් සල්ලි බෙදන් කරලා මේ මම ගෙදර තිබුණු මේ ෆ්‍රිජ් එක දුන්න ඒ කැන්ටිමට නෝනගෙන් මේ සෑහෙන දවසක් ඒකට දොස්සහා ඉන්න වුණා. ඉතින් එහෙම අපි කරා ඒක මේ දේශීය ආහාර පුරුදු කරන්න කියලා. හැබැයි මොකද උනේ? ඒ ඉස්කෝලේම ගුරුවරුන් පොළඹවලා අර කැන්ටිමේ මුදලාලි ඒකට විරුද්ධව විවිධ දේවල් කරා. කරලා අවසානයේ අර අපන ශාලාව අර චක්‍රලේඛනයට පිටින් මේ වැඩිම මිලට දෙන ඒ චක්‍රලේඛනයේම සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා මේ සඳහන් කරලා තිබුණා දරුවාගේ සෞඛ්‍ය වැදගත් වෙනවා මේ ආපන ශාලාවෙන් ලැබෙන ආදායමට වඩා කියලා. ඒතර විදුහල්පතිවරයා සහ මේ ශිෂ්‍ය ආදිසි සංගම් මොකද කරන්නේ? එයාට මේ දරුවන්ගේ සෞඛ්‍ය අදාළ නැහැ. කැන්ටිමෙන් වැඩිම මිලක් ගන්න ඕන. මොන ජරාව දරුවාට කැවුවත් කමන්නේ කොත්තු රුටිත් කන්න දීලා තියෙනවා. දෙනවා. මම කිව්වා අර මේ කුඩා පාසලක මේ අර බීම බෝතල් 800ක් විකුණනවා කියලා එක දවසට. දැන් වැඩි වෙන්න පුළුවන් දැන් ළමයි වැඩිලා ඇති. එතකොට මේක අපි මේ එක දෙමව්පියෙක්වත් මම දන්නේ ඒක මේ දෙමව්පියන්ටම දොස් කියනවා. ඒතර ගුරුවරු ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. චක්‍රලේඛනයක් තියෙනවා. එමෝච් මහත්තයාගේ චක්‍රලේඛනය ක්‍රියාත්මක කරනවාද PHI මහත්තයා බලන්න යන්නේ නැහැ. ඔව්. ඉතින් මම දැන් මේ අලුත් ඇමතිලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් GL පීරිස් මහත්තයා ඒ චක්‍රලේඛනය දැකලා තියෙනවද? එහෙම නැත්නම් කවුරු අතර දෙනවද මම දන්නේ නැහැ. ඒක මේ පෛත්‍රාවන්නරිච්ච මහත්තයාගේ අතරත් දෙන්නත් ඕන ඒක. රෝහල් වල මොනවද කැන්ටින් වල තියෙන කණ්ඩ? සම්පූර්ණ පාම් පිටි කෑම. දියවැඩියාව ගැන කතා කරනවා, ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක ඒව කතා කරනවා. හැබැයි ස්පිතාලේ කුස්සියෙත් පාන් තියෙනවා. හරි. එතකොට ඒ වගේ පොඩි දෙයක්වත් අපිට වෙනස් කරගන්න බැරිද? එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඕගොල්ලෝ මොනවද කරන්න කියලා. ඉතින් අපි මේක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විවේචනය කරලම මේ පහර දීම කරලම ඔළුව හැදෙයිද කියලා තමයි අපි බලන්නේ. සුමිත් මහත්මයා දැන් අපිට වෙන පැත්තකින් ගත්තොත් එහෙම මේ ආහාර මගින් රජයට කිසිම ආදායමක් එනවා. ලැබෙනවා. ලැබීම් පාර්ශවය නඩත්තු කිරීම සඳහා නැත්නම් ලැබීම් පාර්ශවය එලෙසෙන් පවත්වා ගැනීම සඳහා රජය මේක කරනවා වෙන්න බෑද? මේ ආහාර වලට ඉඩ දෙන එක ගෙන්න එක පාඩුවක් නෙවෙයිද මේවා බැහැර කරන එක? මෙහෙමයි. දැන් එහෙම අර්ථයෙන් ගත්තාම රජයට වැඩිපුරම ආදායම එන්නේ මොකද්ද? දුම්කල සහ මධ්‍යසාර වලින් එන මේ බදුනේ. ඒතර ඔබ කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. ඒක 1960 ගණන් වල ඉඳන් මේ වෙනකක් ඉන්න හැම රජයක්ම වෙන දේවල් කරන්න බැරි හින්දා කර ඉන්න දේ කරගන්න ඕන සල්ලි ටික ඕකෙන් හොයා ගන්නවා. ඉතින් ඒ වගේම අපි මෙතෙක් කල් කතා කරපු ඔය නියාමන ආයතන වල නිලධාරීන් මේ වැඩි හරියට කරනවා නම් මේ කියපු චක්‍රලේක ගහලා තියලා මේක තේරුම් ගත යම්කිසි දේශපාලන හදේ චක්‍රලේක ගහපුවා ක්‍රියාත්මක කරනවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහනේ. ඒතර ගහන චක්‍රලේක යට යනවා නම් ඉන්න නිලධාරියා මුදලට ගන්නවා නම්
මේ ඡන්දය සහ ඊළඟ ඡන්දය සඳහා වැඩ කිරීම සඳහා මේ ඉලෙක්ෂන් බජට් එකට කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කරනවා නම් ඒ ස්පොන්සර් කරන එක්කෙනා නම් ඉන්නේ ඔයා ඔය කියන ආහාර නිෂ්පාදනය හරි මොකක් හරි වෙන්න පුළුවන්. අපිට නැහැයි කියන්න බෑ. ඉතින් ඒවා ඒක රජය සහ රජයට සම්බන්ධ පුද්ගලයෝ මිසක් ඒක රජයක් විසින් අපිට කෙලින්ම රජය ඒක ප්‍රතිපත්ති වශයෙන් කරනවා කියන්න බෑ. නමුත් දැන් ප්‍රතිපත්තිමය කාරණේවලදී දැන් අපි හුදකලා රටක් නෙවෙයිනේ. අපි ඇවිල්ලා ලෝකයේ වෙළඳ සංවිධානයත් එක්ක බොහෝ ගිවිසුම් ගොඩක් අත්සන් කරලා තියෙන. ඒ ගිවිසුම් එක්ක යම් කොන්දේසියත් එක්ක බැඳිච්ච රටක්. අපිට ඒවට යටත් වෙන්න සිද්ධ වෙන්නද? අපි දැන් ද්විපාර්ශ්වීය දැන් අපි පැහැදිලිවම දන්නවා ගිවිසුම් බොහොමයක් තියෙනවානේ මේ භාණ්ඩ හා සේවා ආර්ථිකයත් එක්ක. මේ භාණ්ඩ හා සේවා ආර්ථිකයේ විශේෂයෙන් භාණ්ඩ මේ රටට ගෙන්වීමේදී අපි බැඳී හිටින්නේ නැද්ද ඒ රටවල් වලට මේ ඒ සමාගම් වලට බැඳෙන්නේ නැද්ද අපි එක්තරා පැත්තකින් බැඳී සිටියාට අපි හිතමුකෝ දැන් කොකා කෝලා කම්පැනියට මේ රටේ එහෙම නැත්නම් මැක්ඩොනල්ඩ් කම්පැනියට බහුජාතික සමාගමකට මේ රටේ වෙළඳාම කරන්න දුන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගහන චක්‍රලයක නවත්තන්න බෑනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේකේ වෙළඳාමක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒකට ඉඩ දුන්න එක වෙනම කතාවක්. සම්පූර්ණ ඒක නැතන. හැබැයි මෙහෙම ආහාර කන්න එපයි කියන එක එහෙම ගහපු චක්‍රලයකයක් තියෙනවා නම් ඒ චක්‍රලයක ක්‍රියාත්මක කරන්න නොකරනවා නම් කියන්නේ ප්‍රචාරණයට සීමා දාන්න මේ ජාතික සෞඛ්‍ය පද්ධතියේ හැරියාව ඉඩ කඩ තියෙනවා. චෙක් ඇන්ඩ් බැලන්සස් මේ පාලනය කරන්න ආයතන හදලා තියෙනවානේ. ඒවට ක්‍රමවේද තියෙනවානේ. ඒව නැති ක්‍රමවේද නැවත ඇති කිරීම සඳහා මේ ආයතනයේ තියෙන පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය නම් පාරිභෝගික ආරක්ෂණය සඳහා අද දවසේ නැති දෙයක් හෙට වෙනකොට පාරිභෝගිකයාට තර්ජිත දෙයක් තියෙනවා නම් ඒක ඒ සඳහා අවශ්‍ය නීති අනපනත් සෑදීමට තමයි ඒගොල්ලෝ ඉන්නේ. දැන් අර එක මහත්මයෙක් කිව්වා දැන් පාරිභෝගිකයාටත් එහෙම විඥානයක් නැකද පාරිභෝගිකයාටත් උඩ තියෙනවනේ. පාරිභෝගිකයා කියලා කියන්නේ අද තියෙන සමහරවිට මට ඇමතුමකට යන්න ඉඩ දෙන්න. අපි යනවා හොරණට යන්නේ හොරණින් ජයසිරි මහත්මයා අපිට කතා කරනවා අයිබෝන් ඔබට. අයිබෝන්. අයිබෝන් ජයසිරි. ඔව් කතා කරමු. ඔව් කතා කරමු අයිබෝන්. මේ ගමගේ මහත්මයා මේ විද්‍යාත් දෙපළටම තරම ආචාර්ය කරනවා. මොකද ඒගොල්ලෝ දැඩි පරිශ්‍රමයක් දරනවා මාජනතාව දැනුවත් කරන්න. පුතුමා ඒකට සමගාමී වේ අත්දැල්ලනවා. මේ ඔය ඉස්සර තිබුණා මේ ගමගේ මහත්මයා කොළඹ ප්‍රජාශාලාවක ක්‍රීඩා පිටිය. ඒ කාලේ තරුණයෝ බොහොම මේ ක්‍රියාශීලීව ක්‍රීඩා කරා. ඒ කාලේ කිසිම ඔය මත්ද්‍රව්‍ය භාවිතාවල් අපචාර ඒව සෑහෙන විදිහට තිබුණා. ඒවායේ තත්ත්ව නිවාස ඒ වගේ ඉදිකිරීම් ගොඩනැගිලි විශාල ගොඩනැගිලි උදාහරණයකට මම පුංචි කාලේ ගෝල් ෆේස් පිටියේ තමයි ක්‍රීඩා කරේ. සුගතදාස ක්‍රීඩාංගණයේ පිටිපස්සට මම ක්‍රීඩා කරේ. අපිට පිටරේ තිබුණා. ක්‍රීඩා සමාජීය දිවිමින් තිබුණා. ඒ ප්‍රජාශාලාවල ඇවිල්ලා තරුණ අය හොඳට ක්‍රියාශීලව පැරලල් බාර් වගේ ඒවා වේටිංగ్ වගේ ඒවා ඔය මේ ඒගොල්ලෝ කරා. ඒවා අයින්වීමත් එක්ක දැන් අපි ඊයේ පෙරේද දැක්ක මහර බන්ධනාගාරේ මේ පොළු අරගෙන ගහගත්ත ඉතාලම ජව සම්පන්න තරුණයෝ ටිකක්. තරුණ පිරිස. ඒක ඉතාලම කනගාටුදායකයි බලාගෙන ඉන්න බෑ දර්ශන මේ රටේ ජවය. මත් කුඩු වලට ඇබ්බැහි කරවලා බෞද්ධාතික සමාගම් වල උප්පරවැට්ටි වලට අහුවෙලා අපේ තරුණ පිරිස නැති කරලා සෞඛ්‍ය තත්ත්වයේ ඒන් පිටින්ම අතුගාලා දාලා තියෙන දැන් අපි කේසී සංස්කෘතිය තමයි ජීවත් වෙන්නේ. අද ඒකපු ජනාධිපතිතුමා කිව්වයි එතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ඊට ඔහු යටතේ ප්‍රධානියා වෙලා හිටපු ජනාධිපතිතුමා දුම්කොළ සමාගමේ නිලධාරීන්ව ගෙනල්ලා අර්ධේගා මන්දිරයේ තියලා හිටවල තියලා දැන්නයි කියලා. කියන්නේ දුම්කොළ සමාගමේ අභිප්‍රාය ඉෂ්ට කරන්න පාලකයෝ ඒ තරම් කියන අපේ රටේ ජනතාවට මේක පොවන්න තරුණ පරපුර. අපි එහෙම වකවානුවක් මේ ගත කරගෙන ඉන්නේ කියන්නේ අපි බොහොම ආඩම්බර වෙනවා මේ වසන්ත බණ්ඩාර මහත්තයලා වගේ මේ අය මම පුවත්පතක් සතියක් දෙකට එතුමාගේ ලිපියක් තිබුණා ඉස්සෙල්ලාම කියවන්නේ ලිපිය. මොකද අපි ඒ සංඛ්‍යාලේඛන ගැන අපි බොහොම සතුටටපත් වෙන එතුමා බොහොම මහන්සි වෙලා වේත වෙලා ඔයාගෙන අපේ මනස දැනුවත් කරනවා. ඉතින් මේක ඇක්කුම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉස්සර තිබුණා මේ පනතක් තිබුණා මාසයේ යට ඇඳුම් ප්‍රදර්ශනය කරන්න බෑ. දොරත් අඩ ගන්නවා. අද තනිකර මාධ්‍ය සියලුම විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය කොළඹවනවා මහජනතාව. මේ විශේෂයෙන් ප්‍රවෘත්ති යනකොට විරාමයක් කියලා දානවා. ප්‍රවෘත්ති කියලා කියන්නේ හොඳ මේ වැඩසටහනක් කරනකොට සංගීතමය වැඩසටහනක් කරනකොට ඒක නවත්තලා දාන
සොසේජස් වර්ගයක් කාපන් කියලා. කාලේ පිළිබඳ දානවා. පැහැදිලි මේ වෙලාවට වැඩ කරන જાතියක් වගේ. ඉතින් මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි මට දැනෙන විදිහට රටවැසියෙක් හැටියට මට දැනෙන්නේ මේ දෙකට ප්‍රඥාවන්ත කොන්ද පණ තියෙන ඔය ඊරියගොල්ල මහත්තයාලා වගේ ඔය අපේ කන්නංගර මහත්තයාලා වගේ සේනක විවිධ මහත්තුරු වගේ දේශප්‍රේම බෝරුකාරයෝ නෙමෙයි. වචනේ පරිසමාප්තයෙන් මේ වගේ අය පහළ වෙනකම් මට නම් හිතෙන්නේ නැහැ මේකට උත්තරයක් ලැබෙයි කියලා ගමන් මහත්තයා. මම අහන්න කැමති මේ පිළිබඳ විද්වත් මණ්ඩලයේ අදහස මොකක්ද කියලා. බොහොම ස්තුතියි ඔබට. මම හිතන්නේ දැන් අපේ ගැටලුව තියෙන්නේ කොහෙද කියලා අපිට එතුමා ලං කරලා දෙනවා. දැන් මොකද්ද මේ කාගේද මේ ගැටලුව තියෙන්නේ, කොතනද මේ රෝදේ කැරගෙන්නේ නැත්තේ, කොතනද වැරදියට කැරගෙන්නේ කියලා අපිට දැන් හිතෙනවා. 066 22 83 68 89 අපිට අවස්ථාව ලබා දෙමින් මේ සුමිත් මහත්මයා දැන් මම අසමින් හිටියේ දැන් පාරිභෝගිකයාගේ එකක් පාරිභෝගික විඥානයේ හැදීමේ පාරිභෝගික අධ්‍යාපනයේ වැදගත් දෙවෙනි එක අපිට දැන් මේ නිෂ්පාදනයකටත් හරියටම කියව ගන්න හැකියාවක් තියෙනවා. ඔය කියන නිෂ්පාදන බොහොමයක අන්තර්ගතයේ හෝ ඒවා එකක් කියවන්න පුළුවන් දේවල් ඒ මිනිසුන්ට පේන්න ඒවා ප්‍රදර්ශනය කරලා දෙනවා. දෙවෙනි එක මිනිස්සු කියවනවාද එහෙම පුරුද්දක් තියෙනවද? අපි සාමාන්‍යයෙන් වෙළඳසල්කට ගියොත් අපි භාණ්ඩයක් ඉක්මනින් මිලදී කරන්න බෑ. එහෙම විවේකයක් නැහැ. මිනිස්සු මේ ඉතා කඩිනමින් ඉක්මනින් මේ මිලදී ගැනීම ක්‍රියාවලිය යොමු කරලා තියෙනවා. යම් කිසි දෙයක් පර්යේෂණය කරලා ඒ ගැන කුතුහලයෙන් බලලා තීන්දුව ගැනීම මිනිස්සුන්ගේ උදුරලා අයින් කරලා තියෙන්නේ. ඔව්. දැන් උදාහරණයක් කියලා ගත්තොත් අපි මේ ගැන ලියන එක වසන්ත මහත්තයා හැම සුමානෙම ලියනවා පත්තරයකට. හැබැයි මේ කියන කතන්දර ලියන්න අඩු ගානේ පිටු භාගයකට එහා ලියන්න ඕන. හැබැයි අද නෙමේ 2000 වෙනකොටත් ලෝකේ පර්යේෂණයක් කරලා තියෙනවා. ඒ කාලයේදී මහා පරමාණු පත්තර ටැබ්ලොයිඩ් කියන වලට පත් කෙරුවා. මොකද මහා ලොකුවට කියවන්නේ. ඒතර ටැබ්ලොයිඩ් එක හරි කියලා. ඊට පස්සේ දැන් ටැබ්ලොයිඩ් කියවන්නේ නැහැ. ඊට පස්සේ මේ කුඩා දැන්වීම් පුඩා. දැන් ඇවිල්ලා තියෙන වචන 10කින් විතර වගේ කවුරු හරි Facebook එකේ හරි ඒ වගේ Instagram එකේ හරි දාන එකක් Twitter එකේ හරි දාන එකක් කියවන්න. ඒ දාන එකත් කියවන එක ඉස්සර කවුරු හරි එක ලියනවා. දැන් ඒක ලියන එකත් නෙමෙයි. දැන් ඒක කුඩා වෙලා ගිහිල්ලා කවුරු හරි කෙනෙක් දුන්නු දෙයක් ලියලා දුන්නු මතවාදයක් දුන්නු දෙයක් ටක් ගාලා දැහැගෙන තව කෙනෙකුට පාස් කරන එක කරන්නේ. එතකොට ඒක තුල ඊටමත් මිනිස්සු මේ ඇනලිටිකල් මයින්ඩ් එකක් එහෙම එකක් නෑ. ඒක මේ වෙළඳ පොළ විසින්ම නැති කරලා තියෙන මේ මාධ්‍ය විසින්. පැහැදිලිව විශ්ලේෂණාත්මක මනසක් විශ්ලේෂණය කරන්න හැකියාවක් නෑ. ඊට ඉස්සෙල්ලා තව දෙයක් බලන්න අවස්ථාව දාලා. Facebook එකේ කියමුකෝ දැන් එකක් එනවා තව කෙනෙකුට හරි විරුද්ධ. ඒතර ටේස්ට් එක තියෙනවා. දැන් තමන්ගේ මට එන්නේ මගේ ටේස්ට් වලට හිට් වෙනවා. ඒතර ඒවා ඒ ඇල්ගොරිතම්ස් වලින් ඒවා ඒ කියන්නේ ඒම සමාගම් විසින් ඒවා එක් එක්කෙනා වැඩිපුර හොයන බලන ශ්‍රේණිගත කරලා ඒවා. එතකොට මම කණ්ඩ කැමති එක හරි කාලෙමද එහෙම තමයි. ඒතකොට ඒක නැවත දෙයක් හිතන්න ගත්තක් එන්නේ නැහැ. පැහැදිලිද දැන් වසන්ත බණ්ඩාර මහත්තයා මේ තමයි වෙළඳ පොළ. වෙළඳ පොලේ හැසිරීම ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ වෙළඳ පොලේ ඊටාම සෙවුම් තැන් කරා ගිහලා මිනිස් මනස කරා ගිහිල්ලා ඒ මිනිස් මනස් කුහරය ඇතුලේ තියෙන ආශාව නෙලිරන් ඒවා සන්තරපණය කරනවා. ඒකද ඒ බුදු ආමන්ත්‍රණයක් තියෙනවා. මාධ්‍යයේ sannivedanaye හාස්කම් මත ඊටාම කුඩා තැනකින් අපිට දේවල් කරා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. දැන් එසේ එහෙම පවතිද්දී හැබැයි මේ පැත්තෙන් මේවා නියාමනය කරන්නේ රජයක් ඉන්නේ. රජය කියන්නේ මේ සම්බන්ධව ජනතාවට දැන් අපි සාමාන්‍යයෙන් කතා බහ කළොත් අපි මිනිස්සුන්ව මිනිස්සුන්ව සෞඛ්‍ය සම්පන්න නිරෝගීව ආහාර ගැන කතා කරොත් එහෙම දැන් ආහාර පිළිබඳ වෙනම අයිතියක් තියෙනවා, ප්‍රඥප්තියක් තියෙනවා, පාරිභෝගික අයිතියකින් ආරක්ෂා වෙනවා. ඒකට දැන් ආහාර අයිතියෙන් මිනිස්සු ආරක්ෂා වෙන්න ඕනේ, සෞඛ්‍ය පිළිබඳ පනත් වලින් ආරක්ෂා වෙන්න ඕනේ, පාරිභෝගික පැත්තෙන් මේ ආරක්ෂණ වැඩපිළිවෙල බොහොමයක් තියෙනවානේ. මේ සියල්ල උල්ලංඝනය වෙන බවක් නෙපෙන්නේ. දැන් එහෙම තියෙද්දි රජයක් ඇයි නිහඬ වෙන්නේ? ඔව් අතරම දැන් අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් 70 දශකයේ කියන්නේ මේ රටේ එක්තරා ස්වර්ණමය අවධියක්. නීති පද්ධති මේ නියාමන නීති බොහොමයක් මේ රටේ ඇති වුණේ ඒ වකවානුවේ අපි සිරිමාව බණ්ඩාරනායක මැතිනියට සහ එතුමියට උපදෙස් දුන්නු විශිෂ්ට නිලධාරී පිරිසක් හිටියා. උන්ට පින් දෙන්න ඕන. ඒ අනපනත් ඒ නීතිමය රාමු එදා හිටපු ඒ විශිෂ්ට මිනිස්සුන්ගේ දැනුමින් තමයි ඇති කරේ. අද ඒ හදලා තියෙන දේවත් කරගන්න බැරි පුංචි මිනිස්සු ටිකක් තමයි ඒ ආයතනවල ඉන්නේ. ඉතින් ඒ මහජනයා ලෝකේ පුරාම මහජනයා සියලුම මහජනයා ඔය කියන මොනවා හරි ආහාර පැකට් එකක ලියලා තියෙන පොඩි අකුරේ මොනවද තියෙන්නේ කියලා බලන්නේ නැහැ. සමහර ඒවා
මේ දැන් ඔය කිරිපිටි වර්ගයක් විකුණනවා සීනි දාපු ඒකේ මේ සිංහලෙන් නැහැ. හරි? දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. ඒ තරම් වංචාවල් කරනවා පොඩි අකුරෙන් කියවන්න බැරි අකුරෙන්. ඒතර මහජනයා එහෙම කියවන්න පෙළඹෙනවත් ඊටාම අඩුයි. ඒතර රජයක් ඉන්නේ එවැනි අවස්ථාවක මහජනයා වෙනුවෙන් ඒ නියාමනය කරන්න. දැන් හිතන්නකෝ දැන් ඔය අජිනෝමෝටෝ කියලා තියෙනවා පිළිකා කාරකයක්. මොනෝසෝඩියම් ග්ලූටමේට් නේද? මොනෝසෝඩියම් ග්ලූටමේට්. ආහාර රස කරන ලුණු වර්ගයක්. ඒව ලංකාවට ආනයනය කරනවා ඔබ විශ්වාස කරන්න මේ මෙට්‍රික් ටොන් 2000ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 20000ක් නේ? 20000. කිලෝග්‍රෑම් 20000ක් ආනයනය කරනවා. මෙට්‍රික් ටොන් 2000. මේ මෙට්‍රික් ටොන් 2000ක්. හරි? එතකොට කිලෝ ලක්ෂ 2ක්. කිලෝ මිලියන 2ක්. හරි? කිලෝ මිලියන 2ක් ආනයනය කරලා අපිට කවනවා. ඔය රස කරන ආහාර ඔය එක එක නම් වලින් තියෙන ආයතනවල කෑම වලට ඔක්කොටම දානවා නූඩල්ස් වර්ග ඔය කැටයක් දාපුවම දරුවෝ බත් කනවා රසයි කියලා කියන ඔය හැම එකේම ඕවා තියෙනවා. සමහර ඒවා තියෙන බව ලියන්නේ නැහැ. නීති විරෝධී ඒවෙන් බේරලා ඉන්නවා. සමහර ඒවාගේ පොඩි අකුරෙන් ලියනවා. හරි? දැන් වෙද මහත්තයෙක් බෙහෙතක් ගැන කිව්වම ඒකේ තියෙන ඒවා හරියද හෙව්වද බැලුවද කියලා එක එක ප්‍රශ්න අහන කට්ටිය ඉන්නවා. හැබැයි අරක ප්‍රශ්න කරන්නේ නැහැ. මේ පිළිකාකාරකයක් කියලා පිළිගත් එක මෙච්චර ප්‍රමාණයකින් ගෙනලා මේ මිනිසුන්ට කවනවා. ඒක ගැන සොයා බැලීමක් ඕන. ඒක නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට මොන හරි වර්ණකයක් හරි දීලා ඒක අඩංගුයි කියලා කියන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒතර මේ ආයතන විසින් තමන්ගේ වගකීම් පැහැර හැරලා තියෙනවා. මම මේ කියන්නේ හොඳට තිබුණු රටක් මේ අද මේ වෙළඳ 77 වෙළඳපොළ ආර්ථිකයේ ඇතුලේ වෙළඳපොලේ තියෙන උපක්‍රම සහ තක්කඩි වැඩි වුණා විතරක් නෙමෙයි. මිනිහත් පුංචි වුණා. මේ වෙළඳපොළ ඇතුලේ අපේ සුමිත් මහත්මයා කිව්වා වගේ අර විශාල පත්තරයේ කියවන මිනිහා පොත කියවන මිනිහා පොඩි ටැබ්ලොයිඩ් කියවන්න පුරුදු වුණා. එතකොට දැන් පොත් කියවන සංස්කෘතිය පාසල් තුලත් නැහැ, දරුවෝ තුල නැහැ. මේ එතකොට දැන් අර පොඩි තිරයක් දිහා බලාගෙන ඒකේ අර එන පණිවිඩයක් අනිත් මේ ටක් ගාලා කියවලා hina වෙලා අනිත් එක්කෙනාට යවන සංස්කෘතියට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම දැන් හැසිරීම් වලින් අපි අඟුටු මිට්ටම් බවට පත් වෙමින් යනවා. මේ දියුණුවට හිටිය අපි තමයි දැන් මේ පසු බහැලා තියෙන්නේ. කාගේ හෝ ලාභයේ පිණිස වියුතුම් දේ වෙලා තියෙනවා. දැන් අර පාරිභෝගික අධිකාරී පනත යටතේ තමයි අර එක්තරා ඇමතිවරයෙක් නම කියන්න රිෂාඩ් බදූදීන් මහත්මයා අර තෙල් ආනයන කරුවන්ගේ ඉල්ලීමට ගැසට්ටුවක් ගහනවා 2016 පොල් තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කරලා විකිණීම නීති අනුකූල කළා. ඒතර ඊයේ පෙරදා ඒ අධිකාරී එක නෝන කෙනෙක් කිව්ව පරීක්ෂණ කරා සාම්පල 118ක් වෙළඳ පොලෙන් අරගෙන බැලුවා අපි බලනකොට 70%ක් දක්වා පොල් තෙල් වල තිබුණ වෙනත් තෙල් කියලා. හැබැයි නඩු දාව බවක් අපි දන්නේ නඩු දාන්න බෑනේ. එතුමියගේ කලින් හිටපු ඇමතිවරයා ගැසට්ටුවක් ගාලා තියෙනවනේ ඒක නීති අනුකූල කරලා. ඒක කොහොමද නඩු දාන්නේ? අකුර පුංචියට තිබ්බ ලිව්වේ නැහැ කියලා මොකක් හරි පුළුවන්කමකුත් ඇති. එහෙමවත් නඩුවක් දාලා තිබුණේ නැහැ. හරි. එතකොට මේ මහා දියුණු නීති පද්ධතියක් අපේ රටේ තිබුණා. හැබැයි ඒවා දැන් අවභාවිතා කරලා ඒවා දැන් අපිට වෙළඳ පොලේ සමාගම් වල උමනාවට ඒවා යොදවලා තියෙනවා. දැන් වසන්ත බණ්ඩාර මහත්තයා දැන් විරාමයට යන කලින් මේ ප්‍රශ්නේ දැන් කල්පනා කරොත් දැන් අපිට දැන් මේ ලෝකයේම තත්ත්වය මේ වගේනේ දැන් ඒක තමයි ධනවාදී තුන්වෙනි අවධියේදී මේ නිදහස් වෙළඳපොළ නව ලිබරල් ආර්ථිකයේ හැසිරීම ඒ තරම් මානුෂීය නැහැ. ඒක දැන් සීලාචාරත් නැහැ. ලාභය හා බලය කේන්ද්‍ර කරගනිමින් අස්සක් මුල්ලක් නෑර පුළුවන් තරම් ලාභය වෙනුවෙන් සියල්ල විනාශ කරනවා. පොළොවද මිනිහද ගහකොළද වතුරද නැහැ. මේ ක්‍රියාදාමයට එරෙහිවීම හෝ මේකෙන් පලා යාම සෝ පැන යාම ගැලවීම බැහැ කියන සත්‍යයක් යථාර්ථයක් ලෝකේ කියන්නද සමහර අය. ඕ කතන්දර ඔයෙන් ගැලවෙන්න බෑ කියන කාරණා. ඔබතුමා කියන එක ඊටාම නිවැරදි. එහෙම මනසකුත් අපිට හදලා තියෙන්නේ. මේකට යටත් වීම හැර ගැලවීමක් නැහැ. මේකේ ගිලිලා මැරෙන එක හැර ගැලවීමක් නැහැ. මේ වෙළඳපොළ බලවත් ඒක ක්‍රියාත්මක වෙනවා. මේ වසවිස නැතුව ගොවිතැන් කරන්න බෑ මොන පිස්සු කතාවද ඔය කියන්නේ. දැන් ඒ විදිහට මනෝභාවයක් සමාජයේ හදනවා. ඒකත් එක්තරා ක්‍රමයක්. වෙළඳපොළට එරෙහිව නැගී සිටින මිනිහෙක් වළක්වන්න මේක පිළිගන්න මිනිහෙක් හදන්න ඕන. ඒතරේ පිළිගන්න මිනිහත් හදනවා. මේක යථාර්ථය මේක පිළිගන්න. දැන් ඔය ෆැටි ලිවර් කියලා තියෙනවා මේ
මේ අක්මාවේ තෙල් තැන්පත් වෙනවා. එතකොට දැන් ඔය ඔස්ට්‍රේලියාව නාසිලන්ත වගේ රටවල දරුවන්ගේ 130කට විතර මේක තියෙනවා එක එක මට්ටම් වලින්. අයර තෙලෙන් බදින චිප්ස් කනවා, බර්ගර් කනවා, ඒක ගැඹුරු තෙලේ බදපු ජරා කෑම තමයි කන්නේ. ඒතර වෛද්‍යවරුන්ට සම්මතයක් හදාගෙන ඉන්නවා මේක දැන් ඒ රටේ සාමාන්‍යයි කියලා. ඔයායකට වැඩි කලබල වෙන්න එපා. ඒක තාම මේ අවස්ථාවෙන් තියෙන ඉතින් ඔය පොඩ්ඩක් ව්‍යායාම කරන්න අනම්මනම් කියලා ඒක තමයි ප්‍රතිකාරය. එතකොට අර මහා සමාගම් අර විදිහේ මේ විනාශකාරී ආහාර ප්‍රචලිත කරමින් දරුවන්ට කවණ එක පොඩ්ඩක් හෝ පාලනය කරන්න ඕන කියන මතයක් නැහැ. දැන් අපිත් එතනට තමයි ගමන් කරමින් ඉන්නේ. මේක යථාර්ථය, මේක පිළිගන්න, මේවා කාලා ලෙඩ වෙන්න ඕන, ඊට පස්සේ ලෙඩ වුණාම බෙහෙත් ගන්න පුද්ගලික රෝහල් වලට මේ යන්න ඕන, රජයේ රෝහල හොඳ නැහැ කියලා හරි එහෙමත් මතයක් හදනවා. ඒතර මේ චක්‍රීයව හැම ආකාරයෙන්ම මේ සූරාකෑමේ ක්‍රියාවලිය වෙළඳපොළ විසින් කරගෙන යනවා. ඒතර කවුද මහජන සෞඛ්‍යය ගොඩනගන්නේ? කවුද මහජනයා වෙනුවෙන් පෙරහිටින්නේ? එහෙමත් නැත්නම් මට ඔබට නිරෝගීව ජීවත් වීමට තියෙන අයිතිය උදුරගන්නේ කවුද? මේ ගැන හිතමුද? දැන් පහුගිය ඊයේ දවස වෙනකොට ඔබ දන්නවා ඊයේ දවස ලෝක ජනප්‍රිය දවසක් ඒ තමයි ජාත්‍යන්තර මානව හිමිකම් දවස. එතකොට ඒ දවසේ අපි පිළිගෙන තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය යටතේ අපේ රජයන් බැඳී ඉන්නවා මහ ජනතාවට මේවා ආරක්ෂාව සලසනවා කියලා, සපයනවා කියලා, උන්ට හොඳ ආහාර ලබා දෙනවා කියලා. එතකොට දැන් අපි මේ වෙළඳපොළ ඇතුලේ ජීවත් වෙන්නේ මිනිසුන් වගේද? එහෙමත් නැත්නම් අපිට හිතා ගන්න බෑ කවුරු වගේද කියලා. ඒ නිසා අපට මානව ගරුත්වයෙන් නිදුකින් නිරෝගීව අපේ ආයුෂ පූර්ණ ආයුෂ ලැබීමට, හිමිකම ලැබීමට තියෙන හිමිකම පවා උල්ලංඝනය වෙන්නේ කවුරු නිසාද? හැබැයි බැලුමට වෙළඳපොළ හරි ප්‍රේමනාප විදිහට සුන්දර විදිහට අපේ ඇහැ ස්පර්ශ කරනවා, කන ස්පර්ශ කරනවා. හැබැයි අපේ ඇතුලෙන් විනාශ කරනවාද කියලා අපි ටිකක් ආපහු හිතන්න ඕනේ. මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළයි අපේ මාතෘකාව. අපි ගිහිල්ලා ඉන්න අවසාන විරාමයට රැඳී සිටින්න. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ මහජන සෞඛ්‍ය හා නූතන වෙළඳපොළ පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. හැබැයි ඔබට බැලුවබැලමට හිතෙනවා සෞඛ්‍ය දියුණු කිරීම සඳහාත් වෙළඳපොළ මැදිහත් වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ අපිට බේත් හේත් ටික ඔක්කොම ගන්න පුළුවන් වෙළඳපොළෙන්. ඒ නිසා බැලුවබැලමට වෙළඳපොළ තමයි මහජනයාගේ පරම විමුක්තිය, සැපත, ශාන්තිය කියලා කල්පනා කරමින් ඉන්නවා. හැබැයි මෙම වෙළඳපොළ මානවයන් නැත්නම් මිනිසා විනාශ කරනවායි කියලා කිව්වොත් ඔබ මේක පිළිගන්නේ නැති වෙයි. නමුත් මේ සංවාදය ඇතුලේ යම් ආකාරයකට කියවෙන්න උත්සාහ කරා. කියවුණා වසන්ත බණ්ඩාර මහත්මයා නැත්නම් ඔබ මම ආරම්භ කරනවා. දැන් මේ ටිකක් මේ ප්‍රශ්නයේදී ඔබ කිව්වා මේක යථාර්ථයක් හැටියට ඒක දැන් ඒක ආපසු වෙනස් කරන්න ඕනේ කියලා. ඒතකොට දැන් එහෙම දැන් ඓතිහාසිකව අපි බොහෝ වැරදි හදාගන්නේ අලුත් රජයක් අපි අලුත් ආණ්ඩුවක් පත් කරේ. ඒතකොට දැන් අපිට ඒකෙදි තව ගැටලු තියෙනවා කියලා අපි ව්‍යවස්ථාව සම්බන්ධවත් ප්‍රශ්න විසඳලා දුන්නා කියලා බොහෝ දෙනෙක් කතා කරා. හැබැයි නමුත් අපිට මේ අර කියන නිලධාරි අර කියන ලාභය වෙනුවෙන් වැඩ කරන ප්‍රාග්ධනයේ කියන්නේ මේකේ වහලෙක් බවට පත්වෙච්ච කණ්ඩායම් වෙනස් කිරීමේ උපාය මාර්ගය කොහෙන්ද හදාගන්නේ? මොකක්ද ඒකට අපි කරන්නේ? දැන් ප්‍රශ්නේ හැමතැනම තියෙනවා. ප්‍රශ්නෙන් ගැලවීමේ මඟ නැහැ අපිට. දැන් කොවිඩ් ගැන කතා කරනවා. කොවිඩ් වලින් ගැලවීමේ මඟ කියන්නේ අපිට පොඩි දේවල් කරලා ගැලවෙන්න බෑ. ඊට වඩා ලොකු අර කිව්ව සෞඛ්‍ය හදන්න ඕනේ. කවුද ඒව හැදෙන්නේ? කොහොමද වැඩ පිළිවෙල? මම පොඩි වෙලාවක් තියලා මෙතුමාගේ ප්‍රශ්නේ ගාවට යන්න. ඇත්තටම ඉතින් මේ සමාජ කණ්ඩායම් විවිධ දැනුම්වත් පිරිස් තමයි සමාජයේ පොළඹවන්නේ මේ තමා මුහුණ දෙමින් තිබෙන අර්බුද දෙහා ඇතුළට නැඹුරු වෙලා බලන්න, ඒවා විග්‍රහ කරගන්න, ඒවට එරෙහිව සටන් කරන්න. ඉතින් අපේ දැන් මේ එක්තරා විදිහක පිරිහීමකුත් තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ හැම රටකම වගේ වාමාංශික පක්ෂ තමයි මේ වෙළඳපොළ බලවේගත් එක්ක හැපෙන්නේ. ඔව්. ඒතර අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ විශාල පරිහානියකට ලක් වුණානේ මේ මෑත යුගයේ වෙනකොට, අද වෙනකොට. දැන් මා දැක්කා මේ එක්තරා වාමාංශික පක්ෂයක් පෝස්ටරයක් ගහලා තිනවා සෞඛ්‍ය වියදම් කපා හැරීම හෙලා දකින්නවා කියලා. හොඳයි, වියදම් කපා හැරීම මේක යන විවේචනයක් තියෙන්න ඕන. හැබැයි එකෙන් පෙන්눔 කරනවා ඔවුන් ඉන්නේ මේ වියදම කරා නම් සෞඛ්‍ය තත්ත්වය ඉහළ යනවා කියන මතයක. හරි. දැන් පොඩි කාලේ ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා මේ කියන්න පටන් ගත්තා 106ක් අධ්‍යාපනයට වෙන් කරනු. මොකද මේ 106 කියන්නේ? රජයේ ආයවැයෙන් නෙමෙයි. දල ජාතික ආදායමෙන්. ඒතකොට ජල ජාතිකීය ආදායමෙන් 106ක් වේදම් කරන්න පුළුවන් නිදහස් අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් වලපල්ලට යවලා පුද්ගලික අධ්‍යාපනයේ විතරක් දීලත්. 106 තියෙන්න පුළුවන්.
දැන් සෞඛ්‍ය සේවය ගන්නකෝ. මම පැටලිල්ල දිගෑරෙන්නේ නැති මේ වාමාංශික පක්ෂ ලෝකයේ ඉටුකරු භූමිකාව අපේ රටේ දැන් නැති වෙලා තියෙන නිසා. දැන් සෞඛ්‍ය සේවය ගත්තොත් එහෙම රජයෙන් වියදම් කරන්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 2%. පුද්ගලික අංශයත් 2%. ඔව්. ඒ අපි 2% මහජනයා වෙළඳපොළ වටිනාකම ගෙවනවා ඒ ආයතන වලට. ආණ්ඩුව ඒ වියදම දරනවා. හැබැයි මොනවද සේවා පැත්තෙන් ගත්තොත් එහෙම වැඩිම වියදම යන අභ්‍යන්තර රෝග ප්‍රතිකාර විශේෂයෙන්ම බොනෝන රෝග ඇතුළුවත්ව 10% අර පුද්ගලික අංශය රැක බලාගන්නේ. පුද්ගලික අංශයේ ප්‍රතිකාර සපයන්නේ 10%කට. ඉතුරු 90% බර දරන්නේ රජය. හැබැයි අරගොල්ලෝ රජය හා සමානව මිලක් වෙළඳපොළ වටිනාකම අනුව මිලක් පිරිවැයක් දරනවා. ඒක විශාල වශයෙන් ලාභයේ කොටසක් තියෙනවා. රක්ෂණ ගාස්තු ඒ ආදි වශයෙන් දේවල් එක ඇතුලේ තියෙනවා. මම කිව්වේ මේ මුදල් වැයක පමණින් සෞඛ්‍ය තත්ත්වය ඉහළ යන්නේ නැහැ. හැබැයි අර මේ මහජනයා දැනුම්වත් කරන්න ඕන වාමාංශික පක්ෂ පවා එහෙම හිතනවා එහෙම මතයක් සමාජය හදනවා. වෙළඳපොළෙන් සියල්ල විනාශකාරී තැනකට ඇදගෙන යනකොට මහා ඖෂධ සමාගම් මිනිස්සු කොල්ල කනකොට රුපියල් 2කට ගන්න තියෙන බේත් පෙත්ත රුපියල් 100ටත් විකුණනකොට ඒක වෙනස් කරන්න පනතේ ප්‍රතිපාදන ගෙන එනු කියලා සටන් පාට යනවා. එතකොට ඒ මුදල් වියදම් කරපු පමණින් සේවාව දියුණු වෙන්නේ නැහැ. ඒ මුදල් ලාභ හැටියට සාක්කු වලට යනවා විවිධ සමාගම් වලට පුද්ගලයන්. සුමිත් මහත්මයා දැන් අපි දිගටම කතා කරපු එකක් තමයි දැන් මහජනයාගේ සෞඛ්‍ය ගොඩනැගීම සඳහා රටක ආහාර සංස්කෘතිය හරි ප්‍රබල. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ආහාර විවේකයේ නිନ୍ଦ මානසික සුවය අභ්‍යාස වැනි කාරණාවලින් මිනිසු ඈත් කිරීම, බැහැර කිරීම, පාසල් ශිෂ්‍යයාගේ සිට වැඩිමහල්ලා දක්වා කිසියම් ක්‍රමානුකූලව දිවි පැවැත්මක් අපේ ජීවන රටාව පිළිබඳ සංවාදයක් නැති එක. දැන් මේව සම්බන්ධව අපිට ස්ථාවර ප්‍රතිපත්ති නැත්නම් උපාය මාර්ග සලස්මක් හදාගන්න කොහොම මොනවද අපි මැදිහත් වෙන්න මොකක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ? ඔය කියපු ඔය පළල් දේ තුල ගත්තොත් දැන් අපි අධ්‍යාපනය කියලා ගත්තොත් අධ්‍යාපනය සාපේක්ෂයිනේ කාටත්. හැබැයි අධ්‍යාපනය සඳහා අද මේ ඇති කරලා තියෙන රටාව තරංගයක් තුල මිනිස්සු පස්සෙන් ගල මිනිස්සු අද මේ රුපියල් සඳහා යනකොට මිනිස්සුන්ට හැමදේම තෘප්තිමත් නැති සමාජයක් බවටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙලාවක් නැහැ, කණ්ඩ වෙලාවක් නැහැ. ඔෆිස් එකට යනකොට කන්නේ මේ ළමයාට පාන්දර හැරවලා වාහනේට දානවා, ඉස්කෝලේට යනවා, ගිහිල්ලා එනකොට ආයෙ ටියුෂන් ක්ලාස් එකට දානවා, ඒ ටියුෂන් ක්ලාස් එකට ගිහිල්ලා ආපහු එනකොට මේ ළමයා රෑ වෙලා ආයෙ පහවදා නැගිටිනකොට. ඉතින් මේ වගේ චක්‍රයක් හදලා තියෙන්නේ මේ අපේ කාලේ අපි මේ ඉස්කෝලේ ගිහිල්ලා ඒ වෙල් ඉපනැල්ලේ ගිහිල්ලා සෙල්ලම් කරලා ගහගෙන ඒ කරපු මඩ ගාගෙන හිටපු ගඩා ගෙඩිය කාපු අධ්‍යාපනයම තමා තවත් යාන්ත්‍රික වෙලා තියෙන්නේ. ඒතර මේ අධ්‍යාපනයේ දිහා ගත්තත් මම එක දවසක් මෙතන කිව්වද මන් දන්නේ මම එක දවසක් රෑ 8ට එක්තරා දැනක දැක්කා ගුරුවරේ පහේ ශිෂ්‍යත්වයේ දරුවන්ට උගන්වනවා. ඒ වෙලාවේ රෑ 8යි ගසක කොටස්. ඒතර මේ රෑ 8ට ළමයි අර එනකන් ඒ 8 වෙනකන් ඒ දරුවා අනිවාර්යයෙන්ම මේ තවම අර ඉස්කෝලේ ඇඳුම් පිටින් හිටියේ. ඒතර ඒ කව කොහේ හරි පන්ති ගෙනිහිල්ලා තමයි පන්තිට එන්නේ. ඒතර එතන උගන්වන ගසක කොටස්. ඒතර ඒකේ කළු ලෑල්ලක අර ගුරුවරයා මේ බ්ලැක් වයිට් බෝඩ් එකක අර ගුරුවරයා අඳිනවා අග්‍රස්ත අංකුරය, පත්‍රය, කඳ, මුල්, ගෙඩි, මල් කියලා. දැන් ඔය දරුවා පාරයින යනකොට ඌ ගහක් ගලවලා පෙන්නුවා නම් ඕක තප්පර ගානකින් මේ අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි උගන්වන්නේ මේ රෑ 8ට ගෙනිහිල්ලා. ඒතර ගුරුවරයා ඒ වෙලාවට යනකම් මේක කියලා දෙන්න ගහක මම මේ සුළු දේවල් මේ ලොකු කරගෙන අපි තියෙන එකම උදාහරණයක්. ඒතර මේ ගසක කොටස් කියන එක දරුවෙකුට අම්මා එළියට ගිහිල්ලා තප්පර 10කින් උගන්වන්න පුළුවන් දෙයක්. මතක තියෙන දෙයක්. ඒතර උගන්වන්න දෙයක් නෑ ඉබේ ගන්න දෙයක්. හැබැයි මේ ඉබේ ගන්න දෙයට අම්මලා වාහනයක අරන් ගිහිල්ලා අර ගුරුවරයා කියන පුද්ගලයා ප්‍රසිද්ධ ගුරුවරයාට තියෙන වෙලාව තියෙන රැයටට ඒ වෙලාවට එතෙන්ට ගිහිල්ලා දාලා අර බ්ලැක් බෝඩ් එකේ අර මිනිහා ගහ ගන්නලා කිව්වට මේ දරුවට ගහ තේරෙනවද එහෙම හිටීද එහෙම ගහක් ගලවලා මේ පුතේ පත්‍රය මේකට කියන්නේ කොලේ මේ කොලේ මේක වෙන්නේ මේක කියලා කිව්වනම් විනාඩි 2කින් මේ දරුවා සියල්ල ඉගෙන ගන්නවා. ඉතින් මේ සියල්ලම මේ වගේ තමයි මේක වෙළඳපොළකරණය කරලා තියෙන්නේ. ඒතකොට මේක තේරුම් ගන්න මේ නීති දාලවත් යමක් කරන්න බෑ සමාජය දැනුවත් වෙන්න ඕන. සමහරට එම උපකාරක පන්තියේ නිමාවුණු ගමන්ම ආපහු වෛද්‍යවරයා මුණ ගැහෙන්නත් යන්න පුළුවන් රාත්‍රියේ අපිට මේ බොහොත් බෙහෙත් ශාලා විවෘතව තියෙනවා. රාත්‍රී බොහෝ වෙනකොට දැන් මේක නම් මේ
ගහක බැඳලා ගහ කනුව වටේ අපි දක්වනවා නම් දැන් මේක ඉතින් සීලාචාර වැඩක් නෙවෙයිනේ. දැන් අපිට දැන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ දැන් අපිට මොකක්ද තියෙන විකල්පේ විසඳුම මොකද්ද? දැන් අපි මේ කතා කරගෙන ඉඳලා මේකෙන් බහලා යන්න එපා, එළියට බහින්න එපා මේක. ඔව් ඉතින් මේකේ උඩුගම් බලා පීනන්න ඕනේ. ඒක ජනතාවත් තේරුම් ගන්න ඕනේ. මේ හිර වෙලා තියෙන අපි ඔක්කොම ඉපදිලා දැන් මේක එක්තරා පරපුරකට මේක තේරෙනවා. දැන් අපි මේ නාකි පරපුරට මේක තේරෙනවා. අර ගොඩේ පහුගිය කාලේ ඉඳගෙන මෙතුමා කිව්වාගේ 70 දශකයේ ඉඳලා මෙතෙන් එනකොට ඒ තිබිච්ච නීති අනපනත් ඒ කාලේ අපිට නීති හදන්න බෑද? දැන් අපි දන්නවා මේ මොහොතේ නීති වලින් විතරක් මේක කරන්න බෑ. නෑ නීති ප්‍රබල වෙන්නේ නැද්ද? දැන් අපිට මුවාවරණයක් නැතුව යන්න බෑ. එතකොට අපිට අත්තරංගොඩ ගන්න පුළුවන්. දැන් මිනිස්සු හැදෙනවා. ඒතර දැන් අපි දන්නවා පැහැදිලිවම අධ්‍යාපනයෙන් එහෙම සංස්කෘතියෙන් හදන්න බැයි නම් මිනිස්සු නීතියෙන් හරි කෙටි කාලිනව හදන්න ඕන, රට හදන්න ඕන. එතෙන්ටනේ මිනිස්සු කැමති නීති නැද්ද රටේ? දැන් උදාහරණයක් කියලා ගත්තොත් අපි හිතමුකෝ මත්ද්‍රව්‍ය රටට ආනයනය කිරීම තහනම්. භාවිතා කෙරුවොත් දඬුවම මොකද්ද? ජීවිතාන්තය දක්වා හෝ මරණය. ඒතර නීති නැද්ද? නීති තියෙනවා. ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නීතිත් ක්‍රියාත්මක වෙනවා. හිරකවල වල ඉන්න කවුද වැඩිපුර මත්ද්‍රව්‍ය භාවිතා කරපු අය. හැබැයි හැමදාමත් මත්ද්‍රව්‍ය අල්ලනවා. හැමදාමත් මත්ද්‍රව්‍ය ගේනවා. හැමදාමත් මත්ද්‍රව්‍ය ගන්නවා. ඒතර මේ නීති නැති හින්දාද මේ ප්‍රශ්නේ වෙන්නේ? මම ඔබතුමාගෙන් නැවත ප්‍රශ්නයක් අහන්නේ නීති නැති හින්දාද මේ ප්‍රශ්නේ? දැන් නීති තියෙනවා. නීති ක්‍රියාත්මක වීම විතරක් නෙමෙයි මේ පිළිබඳව තියෙන මේ ආර්ථික ක්‍රමය, මේ පිළිබඳව තියෙන අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුකම, සංස්කෘතියේ තියෙන අඩුපාඩුකම මේ අද තියෙන අපි විසින් අපි විතන් වෙලා තියෙන ප්‍රශ්නේම තවත් පිළිඹුවක් විතරයි. දැන් නීති වලින් විතරක් මේ දේ කරන්න බෑ. නමුත් ඒ වසන්ත මහත්තයා දැන් රටකට දැන් සමහර කාරණා මේ ඍජුව දේශපාලනිකයිනේ. ඒ කියන්නේ දේශපාලනිකව ගන්න තීරණ බලාත්මක වෙනවා අනිත් සමස්ත පහළ කොටස් වලට. මොකද විශේෂයෙන් ආහාර පනතක් දැන් වෙනත් රටවල සාපේක්ෂව ගත්තාම ආහාරයකට දෙන්න ඕන තැන ආහාරය පිළිබඳව එහි තත්වයන් කළමනාකරණය කිරීමද එහි නිෂ්පාදනය සකස් කිරීම බෙදා හැරීම අලවිය මේවා සම්බන්ධව ඔබ පැහැදිලි තීරණ තීන්දුව තියෙන තැන් තියෙනවා. අපිට එහෙම තියෙනවද? ඒවා හදන්න පුළුවන්. මහජන සෞඛ්‍යයට උදව් වෙන විදිහට කැම ටික හදන්න පුළුවන්. දැන් සෞඛ්‍යයට මහජන සෞඛ්‍ය ගොඩනගන සෞඛ්‍යයට උදව් වෙන විදිහට කැම ටික හදා ගන්න හෝ විකුණන්න බැරි වුණේ මේ ප්‍රශ්නක පැටලලා ඉන්නේ. අපේ රටේ හොඳ නීති පද්ධතියක් තියෙනවා සුමිත් මහත්මයා කිව්වා වගේ. දැන් අපේ ආහාර පනත ඒකේ යම් දුර්වලතා තිබෙනවා. නමුත් ඒක ප්‍රබල පනතක්. ආහාර පාලන පනත කියලා වෙනම පනතක් තියෙනවා. ආනයන පාලන පනත වෙනම තිබෙනවා. ඔව්. ඉතින් හැබැයි ඒ පව ක්‍රියාත්මක කරන නිලධාරීන්ව මේ යොදාගෙන සමහර පනත් අනපනත් මේ ක්‍රියාත්මක නොකරන තත්ත්වයට පත් කළ තියෙන මා කිව්වේ කලින් අර ආහාර පනතේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පෙන්ෂන් ගියාම සමාගමක් එයාව ගන්නවා. අරගෙන එයාගේ ජූනියර් එක්කෙනාට ඊළඟ එක්කෙනාට ලව්ව මේ පනත ක්‍රියාත්මක කරන එක වළක්වනවා. ඔව්. ඉතින් මුළු රටක් එක දිහා බලාගෙන ඉන්නවා. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා දැන් දේශපාලඥයා Tamanට ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරුවේ නැත්නම් ඊළඟ මැතිවරණයකදී අපි ඔහුව ඇයව ගෙදර යවනවා. දැන් එතකොට ඒ අපි ගෙදර යවලා පත් කරගන්න කෙනා මේ ප්‍රශ්න තේරුම් ගත්තොත් පුළුවන් අර නිලධාරියා වෙනස් කරන්න. දැන් අපි දන්නවා නිලධාරියත් වෙනස් වුණා, පුරුත් වෙනස් වුණා. ඒතකොට මේ ලෙඩේ හම්බෙලා අහුවෙලා නැද්ද කියලා නේ අපිට අහන්න. නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ. මේ නිලධාරීන් කාටවත් පව කියන්නේ නැහැ. මේ අපේ රටේ නිලධාරි තන්ත්‍රයට එහෙම ලොකු නිදහසක් තියෙනවා. වගවීමක් නැහැ. ඔවුන් පෙන්ෂන් යනකම්ම ඉන්නවා. පෙන්ෂන් ගියාමත් ආයි නඩු දාන්නවත් මොනවත් එහෙම කරන්න බෑ. එතකොට හැබැයි දේශපාලකයෝ නම් අපිට අවුරුදු 5න් පාට හරි එලවන්න පුළුවන්. මේ නිලධාරී පන්තිය එලවන්න බෑ. මා පුද්ගලික විශ්වාස කරනවා මේ රටේට විශාලම අගතියක සිදු වෙන්නේ මේ දේශපාලකයන්ට වඩා මේ උගත්යයි කියන නිලධාරී තන්ත්‍රයෙන් තමයි ඒ වරද වෙන්නේ කියලා. වංචා දූෂණ විතරක් නෙමෙයි වෙනත් කරන ගොන් තකතිරු වැඩවලත් උපත තියෙන්නේ හොයාගෙන ගියාපුවාම මේ උපදෙස් දෙන නිලධාරී කමාත්‍යංශයේ ලේකම්වරයා හරි තව කවුරු හරි කෙනෙක් අමතිවරයාට උපදෙස් දෙනවා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ ඒකට නිලධාරි තන්ත්‍රයට දොස් කියලා බේරෙන්න බෑ. දේශපාලන තන්ත්‍රය මේ ඉන්න තැනට වඩා උසස් මට්ටමකට එන්න ඕන. මේ ඒ කියන්නේ දේශපාලඥයා තමයි අපි මේක ගොඩනැගිල්ලක් මේ විදියට හිතුවොත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම විදියට හිතුවොත් මේ සමාජයේ රාජ්‍යතන්ත්‍රයේ මේයවීම දේශපාලකයා ඉන්නේ වාස්තු විද්‍යාඥයා විදියට, ආකිටෙක්ට් විදියට. ඔහුගේ තමයි දැක්ම. ඔහු තමයි සැලසුම සකස් කරන්න ඕන. එතකොට ඉහළ මට්ටමේ නිලධාරියා අපි හිතමු මේසන්වරයා හරි එහෙම නැත්නම් බාසුන් නැහැ.
ඔහු ඉන්නේ මේ දර්ශනයට අනුව මේ උපාය මාර්ගයට අනුව ක්‍රියාත්මක කරවන්න යාන්ත්‍රණය. එතකොට ඉන්නවා පහළ අනිත් නිලධාරීන් පිරිස. ඒ අය අපිට මේ නින්දාවක් කරන්න නෙමෙයි මම කියන්නේ ඒ අය අපි අත්වැඩකරුවන් විදිහට සලකමු. මේ ප්‍රධාන කාණ්ඩ තුනක් මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න. වාස්තු විද්‍යාඥයා හරි අනිකුත් මේ ව්‍යුහ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා කියන අය ඉන්නවා මේ මැද ඉන්නවා මේ පුහුණු ශ්‍රමිකයා අපේ මේසන් බාසුන්න යට ඉන්නවා අත්වැඩකරුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර මේසන් බාසුන්නේ වාස්තු විද්‍යාඥයා වෙලා. එයා තමයි තීන්දුව ගන්නෙ. එයා තමයි ඇමතිවරයාත් අහනවා මේ ඔබතුමා මොකද ඒකට එයා කියන දේ තමයි අහන්නේ. එයා තමයි ලනුව දෙන්නේ. එයා තමයි එයාට ලනුව අඹරලා දෙන්නේ සමාගම් වල ඉන්න විද්වතුන් කියන අය. ඒ අයත් කුලියට ගත්ත අය. මම චෝදනාම කරනවා නේ මට ඔප්පු කරන්න පුළුවන්. අපිට දැන් විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුම මේක ලස්සන වැඩේ මට මේ වාක්‍ය ඉවර කරන්න බැරුණා. අර වාස්තු විද්‍යාඥයා ලෙස කටයුතු කළ යුතු තැනත්තා ඒ කියන්නේ දේශපාලකයා අඩු ගානේ බාසුන්න හෙත් නෙමෙයි අත්තරකාරයා බවට පත් වෙලා ඉන්නේ. මාර කිව්වේ දේශපාලඥයා නිලධාරීන්ගෙන් අහගෙන නම් වැඩ කරන්නේ එන ඔහු අත්තරකාරයානේ. ඔහු බාසුන්න හෙත් නෙමෙයිනේ. ඉතින් මෙන්න මේ ඕඩර් එක වෙනස් කරගන්න ඕන. ඒකට මහජනයාගේ විශාල වාකීමක් තියෙනවා මෙන්න මේ පිළිබඳව උනන්දුව දැක්ම තියෙන සටනක් කරන මිනිසුන් පාර්ලිමේන්තුවට අපිට ප්‍රතිපත්ති වලින් හැප්පෙන්නේ නැද්ද? ඔබ කියු උදාහරණයකම දේශපාලනඥයාට හෝ රටේ ජනාධිපතිට අපි දන්නවා ව්‍යවස්ථාදායකය සහ විධායක අධිකරණය. අපේ උත්තරීතර බලයන් පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි ඊට වඩා ප්‍රබල නම් මේ ඔබ කියනමු ඇතැම් කණ්ඩායම්. ඊළඟට දැන් දේශපාලඥයා හෝ එම කණ්ඩායම රටක් ඉදිරියට ගෙන යාමේදී ඔහුට ගණ්ඩ තියෙන තීරණුවට බලපෑමෙන් නැද්ද පිටස්තර ගෝලීය වෙළඳ පොලින් ගෝලීය ආර්ථික ප්‍රවාහයන්ගෙන් ඒවා කොහොමද ජය ගන්න? පැහැදිලි වෙනවා. ඒවටත් උත්තර තියෙනවා. ඔබ කලින් සඳහන් කරා. දැන් ලෝක වෙළඳ සංවිධානයේ යම් අපි අත්සන් කරපු ගිවිසුම් තියෙනවා. හැබැයි මේ ගිවිසුම් වලින් ඒවායින් රිංගලා ගිහිල්ලා අපේ ආර්ථිකය ආරක්ෂා කරගන්න ඕනෑ තරම් ප්‍රතිපාදන තියෙනවා. ඒවා ඉන්දියාව වගේ රටවල් දකුණු කොරියාව වගේ රටවල් භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට අපිට කිසි බාධාවක් නැහැ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය රකින්න. ඒතර අපි කියනවා නම් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය රැකීම අපේ රාජ්‍යයේ පරම වගකීමක් අපි ඒක කරනවා. ඒ නිසා අපි මේවා කරනවා. ඒවා කරන්න එපා කියන්න බෑ. හරි මං කියන්නේ මේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති තුළ රිංගල යන්න ඕන. එහෙම රිංගල යන බොහෝ රටවල් ඒකට අවස්ථාව තියෙනවා. දැන් තව උදාහරණයක් වුත් අපි හිතමු අපේ රටේ දුර්වල සමාජ කණ්ඩායම්. එයා රකින්න ඕන. එයා රකින්න මෙන්න මේ තීන්දුව අපිට ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් පාලනය කරන්න වෙනවා. එතකොට ඒක එපා කියන්න බෑ. අපේ රටේ පරිසරයේ මහජන සෞඛ්‍යය රකින්න අපිට මේ දේවල් ගන්න වෙනවා. එතකොට ඒක එපා කියන්න බෑ. ඒතර මේ ඕනෑ තරම් ජාත්‍යන්තරවත් උපාංග තියෙනවා. අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ දකුණු කොරියාව වගේ රටවල් මේ ඔක්කොම ගිවිසුම් තියෙද්දිත් ඒ තමන්ගේ ජපානයේ විශේෂයෙන්ම හරි ඒ බදු පැනවීම් කරනවා නිර්භයව ඒවට මුහුණ දෙනවා. ඒවට ඒගොල්ලෝ විරෝධතා පළ කරාම පෙන්නලා දෙනවා මේ අපේ රටේ ව්‍යවස්ථාව මෙන්න අපේ රටේ නීතිය මෙන්න අපේ අභිලාෂය. මේකට විරුද්ධ වෙන්න එපා. ඒතර වෙළඳපොළ බලවේග වලට සෙල්ලම් දාන්න බෑ මහජනයා දැනුම්වත්. මේක අහු වෙනවා. ඒතර අඩු ගානේ නිලධාරී තන්ත්‍රය හරි දැන් ඉන්දියාවේ ඉහළ නිලධාරීන් ඉන්නවා. ඊටාම විශිෂ්ට නිලධාරී පන්තියක් අපේ රටේ වගේ නෙමෙයි. මැද පන්තියේ දූෂිතයෝ ගොඩක් ඉන්නවා. හැබැයි මේ දූෂිතයන් අල්ලන්න පොල්ලක් තියාගෙන කවුරුත් ඒ ඔෆිස් එකේ දොරකඩ ගාව ඉන්නේ නැහැ. උඩින් ඒක බේරලා තියෙනවා. මහා සමාගම් වලට නිලධාරීන් මිලදී ගන්න බැරි වෙන්න ඔවුන්ගේ ලාභාංශ සීමා කරන තැනට ගෙනල්ලා තියෙනවා. ආණ්ඩුවේ විශාල බදු සාහනයක් දුන්නම මම කිව්වේ රුපියල් මිලියන 20000යි 34000යි 50000යි ඒ අවුරුද්දකට ඒ සමාගම් වලට දෙන බදු සාහන. ඒතර මේක සාක්කුවේ දාගත්තම ඕන එකෙක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉන්දියාව මොකද කරන්නේ? එහෙම කරන්න බැරි වෙන්න හිර කරනවා. ඒතර මිලදී ගන්න බෑ. ඒතර පොල්ලක් තියාගෙන මේ කාර්යාලයේ ගෙට්ටු ගාව ඉන්න ඕනේ නැහැ. මොකද හොරකම් කරන්න කියලා බලන්න. දැන් මේ හොරකම් කරන එක අමාරු වෙනවා. පැහැදිලි. දැන් ඔබතුමාට මම අවසානයේ මිනිත්තුවක් දෙන්නම්. සුවිත් මහත්මයා දැන් අපේ ආනයන දැන් මේ කියන ආකාරයෙන් මහජන සෞඛ්‍ය සඳහා ඍජුව වෙළඳපොළ බලපානවා නම් වෙළඳපොළ ඇතුලේ ලොකු භූමිකාවක් අපේ විශේෂයෙන් ආහාර සහ අනිකුත් දේවල් ඖෂධ ආනයනයේ. ඒ ආනයනයේ සීමා කිරීම සහ රජයේ මේ වෙලාවේ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව තෘප්තිමත්ද? ඒක ඔස්සේ අපිට යම් මහජන සෞඛ්‍යයට උදව් වෙන විදිහට වැඩ ටිකක් කරන්න පුළුවන් මිනිත්තුවකින් කියන්න පුළුවන්. අපිට මේවා ආනයනය කරනවා තහනම් කරන්න ඕනේ නැහැ. උදාහරණයක් කළොත් අපි කිරිපිටිත් එක්ක නඩු කියාගෙන අපි කියන්නේ අපි කිරිපිටි ආනයනය කරන්න තහනම් කරන්න ඕනේ නැහැ. හැබැයි කිරිපිටි ගේන්න
එතකොට එහෙම නැත්තම් මේ ආනයනය කරපුවාම ඒ කියන්නේ බදු නොවන වෙනත් දේවල් වලින් මේවා පාලනය කරන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. මෙතුමා කියපු එක ලුණු පූර්ණයක්. මේ ඔය අහපු ප්‍රශ්නෙට ලෝක වෙළඳ ගිවිසුම් වලට ප්‍රශ්න තියෙනවා. දැන් මේ දවස්වල වෙළඳ ප්‍රශ්නයක් තියෙනවා චීනය සහ ඕස්ට්‍රේලියාව. මේ දේශපාලන ප්‍රශ්නයක් නිසා අත්සන් කරපු මේ ගිවිසුම් වලට විරුද්ධව ඒගොල්ලෝ ලී ආනයනය නතර කරා. මොකක්ද කිව්වේ? ක්වොරන්ටයින් මෙෂර්ස් එකක් කරන් ලී වල ඒගොල්ලෝ ස්ටෙම් බෝරගෙන කර මේවා විදින පණුවෙක් හිටයි කියලා දැම්මේ. ඒක නැහැ කියන්න බෑ. ඒ සතා අපේ රටට ආවොත් මේ රටට බලපානයි කියලා නතර කෙරුවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර දැන් ඔබතුමා දෙවෙනිට අහපු දෙයේදී මේ ආනයනික භාණ්ඩ ඇත්තටම ආනයනය කරන එක තහනම් කරන්න ඕනේ නැහැ. මේ කියන නිදහස් වෙළඳ ලෝකයේ තුලම ආනයනය කරන ගමන් හැබැයි බඳු සීමා ඉහළ දමලා වෙනත් දේවල් වලින් ඒවා පාලනය කළ හැකියි. ඒකම අවශ්‍ය වෙන්නේ නැහැ. වසන්ත බණ්ඩාර මහත්තයා දැන් මහජන සෞඛ්‍ය සඳහා දැන් ඔය කියන මට ඉතාම මිනිත්තුකින් කියන්න දැන් අපි මහජනයාට මොකද්ද කරන්න ඕන මේ වෙලාවේ? දැන් ඔබ කියන ආකාරයට දේශපාලඥයාට මේ මෙබඳු කටයුතු තියෙනවා. දැන් පැහැදිලි. නිලධාරියට තියෙනවා මේ තමන්ගේ පුද්ගලික ලාභයෙන් ඉවත් වෙලා මහජනතාව වෙනුවෙන් මේක වැඩ කරන්න. ජනතාවට මොකක්ද තියෙන පැවරනවා වගකීම? ජනතාවගේ පැත්තෙන් ප්‍රධාන දේ තමයි දැන් ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන යම් ආකාරයකට සංවේදීතාවයක් තියෙනවා. භෞතික ආරක්ෂාව ගැන අපිට පහර දෙනවා නම් හරි සර්පේ දෂ්ට කරනවා නම් හරි වෙනත් උපද්‍රවයක් හරි සම්බන්ධයෙන් රේල් ගේට්ටුවකින් හරි යනකොට අපි පරිස්සමෙන් දෙපැත්ත බලනවා. එතකොට නමුත් මේ වෙළඳපොළ සාධක දෙස එහෙම බලන ස්වභාවයක් නැහැ. ඉතින් ඒක ජනතාව ස්වයංවම මේ සියලුම ජනතාව ඒක එහෙම ඉගෙන ගන්නවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකට දැනුම්වත් කොටස් මහජනයාව දැනුම්වත් කරමින් ඒකට පෙළඹවීම ඇති කරමින් සංවාදයේ ඇතුළේ තමයි ඔවුන් ඉගෙන ගන්න. සංවාදයේ ඇතුළේ බලන්න අපිට කරලා තියෙන දේ අපි මේ තරම් ගොන් තකතිරුවද අපේ දරුවන්ට අපි මෙහෙම වසකවන්නේ මේවට අපි රැවටිලා මේවා මේ ඇයි අපි පිළිගන්නේ? ඇයි අපි අපේ മന്ത്രിතුමාට කියලා බලපෑම් කරන්නේ නැත්තේ? ඇයි අපි මේ රණ්ඩුව කරන්නේ නැත්තේ? මේක අපි ඉවසන් ඉන්නේ ඇයි? අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගාගෙන් අහන්නේ නැත්තේ ඇයි? ඇයි ප්‍රින්සිපල් මහත්තයෝ මේ කැන්ටින් කාර්යයේ ලොකු ලාභයක් ගන්න දරුවන්ට ජරාව කවන කැන්ටිමක් දීලා තියෙන්නේ? මේ දේශීය කෑම ටික දෙන විදියක් හදන්නකො, මිල අඩු ගානට කැන්ටිම දෙන්නකො. මිල මේ ගානට මිල පොරොන්දු වෙන්න මෙන්න මේ කෑම විතරයි විකුණන්න පුළුවන්. එතකොට එයා අඩු මිලක් තමයි කැන්ටිමට හම්බෙන්නේ. ඉතින් ඕක කියන්නේ ගුරුවරයෙක් හරි මව් කෙනෙක් හරි දරුවෙක් හරි හොයාගන්න ඕන. ඉතින් ඒක එන දවසක් එයි. මේක අපි මෙහෙම කියද්දි ඔබතුමාලාට අපි කරු කරනවා මේ අවස්ථාවල් දීලා අඩු ගානේ සමාජයේ යම් ප්‍රතිශතයකට මේක පණිවිඩ යනවා. ඉතින් එහෙම වෙයි කියලා අපි සුබවාදීව බලාගෙන ඉන්නවා. එහෙම සමාජය දැනුවත් වෙයි කියලා. අපි විශේෂයෙන්ම රජයට තමගේ වගකීම් පාර්ශව ඉටු කරන්න කියන ආරාධනය ආයෝජනය බොහොම කාරුණිකව ඉල්ලන්න කැමතියි මහ ජනතාව වෙනුවෙන්. ඔබලාගේ දුර කාලය තුළ ජනතාව සුඛිත මුදිතව තියෙනවා නම් සෞභාග්‍ය දැක්ම ඉස්සරහට ගෙනියනවා නම් හැබෑවටම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව මැදිහත් වෙලා නැවත මහජනයාගේ සෞඛ්‍ය ඉහළ නංවන්න ඕනේ. මහජනයාගේ සෞඛ්‍ය ඉහළ නැංවීමට බාධා වන සියලුම අවශේෂ සාධක කරුණු බාධාවන් නිවත් කිරීමට නෛතික වශයෙන් මේ රජය බැඳිලා ඉන්නවා කියන කාරණෙත් මතක් කරනවා. එතකම මහජන සෞඛ්‍ය ගොඩනැගීම සඳහා ජනතාවගේ දායකත්වයක් වගකීමක් තියෙනවා. තමන් දැනුම්වත් වෙන්නේ කොහොමද වඩා නිරෝගී දිවි පැවැත්මක් වෙනුවෙන් තමන්ගේ ලොතරැයියක් මේක. තමන් කොහොමද මේ දිනුම ලබා ගන්න. නිසා අනතුරකින් බේරෙනවා කියලා කියන්නේ මේ වෙළඳපොළ අනතුරෙන් තමන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණයක් කල්පනා කරමින් දීර්ඝකාලීනව හිතන්නට වෙනවා. හිතලා විතරක් මදි. යම් මහජන ක්‍රියාකාරීත්වයක් සංවාදයක් බිමින් ආරම්භ වෙන්න ඕනේ. ඒක සටනක් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා දේශීය ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි සංවාදය පෝෂණය කරාට. ඒත් එක්කම මවුබ ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වනරච්චි මහත්මයා ඔබ සංවාදය පෝෂණය කරා. ස්තුතියි අයබෝන් හිතතුනේ. මේ කතා කරන්නේ ඔබ ගැන, මේ කතා කරන්නේ ඔබේ පැවැත්ම පිළිබඳව, ඔබේ හුස්ම ගැනීම, ඔබේ ආහාර ගැනීම සහ හෙට දවසේ ඔබේ නිරෝගී පැවැත්ම පිළිබඳව ඔබ හඳුනා ගන්න. ඔබ මේ වෙළඳ පොළට වහලෙක් නොවි. ඔබේ උපන් දරුවා මේ උගතෙක් නම් එම උගතා මේ වෙළඳ පොළේ වහල් සේවකයෙක් නොවි. ලාභයට බලයට නොව මනුෂ්‍යත්වයට සලකන සමාජයක් හදන්නට ඔබ උතුම් මනුස්සෙක් වෙන කියන ආරාධනයත් එක්ක ඔබට ජයග්‍රහී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ සමගන්නවා. ආයෙ දවසක හමු අපි ගිලන්නේ.